දැන් පසුගිය පාඩම් එකකේ තුලින් කතා කළේ නිෂ්පාදන කිරීම සම්බන්ධව නිෂ්පාදන පිළිවෙල ප්‍රකාශ පිළිබඳව අපි තවදුරටත් ඒ සම්බන්ධ අභ්‍යාස කරනවා. දැන් මූලික හඳුනා ගැනීම අපි කරලා ඉවරයි. දැන් අපි කරන්නේ තව අභ්‍යාස විසඳීම විවිධ ස්වරූපී අභ්‍යාස. ගන්න ප්‍රශ්නාංක 16 එහෙනම් මම ගණන වරක් කියවනවා අහගන්න. රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදනය කරන සමාගමක් වන සීමිත ලෙක්සෝ සමාගමේ 2004 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පොත්තුලින් උපුටාගත් පහත් සඳහා තොරතුරු ඔබට දීලා තියෙනවා. මේ ලෙක්සෝ සමාගමේ 2004 මාර්තු 31 තමයි ගිණුම් වර්ෂය. එදායින් අවසන් වසරේ තොරතුරු ඔබට දෙනවා. 2003 4 දිනට තොග අමුද්‍රව්‍ය තොගය තියෙනවා, නිමි තොගය තියෙනවා, ඒකක 60ක් 2,76,000ක් නොනිමි තොග. අමුද්‍රව්‍ය මිලදී ගැනුම් ඍජු වේතන ගෙන ඒමේ කුලී කර්මාන්තශාලා කුලිය විකුණුම් කර්මාන්තශාලා විදුලි බලය කර්මාන්තශාලා සුපරීක්ෂණය වක්‍ර ද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍රශය. ඔන්න තොරතුරු ලැයිස්තුව. ඊළඟට අපිට දෙන අතිරේක තොරතුරු අමතර තොරතුරු 2004 3:31 දිනට එන අවසන් දිනට අමුද්‍රව්‍ය තොගය සහ නොනිමි තොගය. නිමි තොගය දීලා තිබුණේ නැහැ එතන. දෙක වර්ෂය තුලදී රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරාගෙන ඇති අතර රුපියල් 12000ක් වටිනා අමුද්‍රව්‍ය ගින්නෙන් විනාශ වී ඇත. මේ සම්බන්ධව කිසිම සටහනක් තබන නැහැ. තොග නැතිවීමක් සහ තොග හානිවීමක්. 3 2004 3:31 දින රූපවාහිනී යන්ත්‍ර 78ක් කර්මාන්තශාලාවේ ඉතිරිව තිබෙනවා. අවුරුද්ද අවසන් තොගේ ඉතිරි ඒකක සංඛ්‍යාව දෙනවා. 4 වර්ෂය තුලදී රූපවාහිනී යන්ත්‍ර 180ක් විකුණ ඇති අතර මේ තුල ආරම්භක නිමිතෝගේ රූපවාහිනී යන්ත්‍ර 60ද ඇතුළත්. ආරම්භක නිමිතෝගේ ඇතුළුව 180ක් විකුණලා තියෙනවා කියලා කියනවා. අවශ්‍ය වන්නේ හොඳා ගන්න පහත සඳහන් තොරතුරු පැහැදිලිව පෙන්눔 කරමින් 2004 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන සහ වෙළඳ කිරීම පිළිල කරන්න. මෙන්න මේ තොරතුරු පැහැදිලිව අනාවරණය වෙන විදිහට පාරිභෝජනය කළ අමුද්‍රව්‍ය පිරිවැය ප්‍රාථමික පිරිවැය මුළු නිෂ්පාදන පිරිවැය මත පදනම් වූ නිෂ්පාදන පිරිවැය මත අගය වෙච්ච අවසන් නිමිතෝගේ අගය සහ විකුණුව භාණ්ඩවල පිරිවැය. ඉතින් මේ නිෂ්පාදන කිරීම හා වෙළඳ කිරීම හැදුවාම මේ කියන කරුණු සියල්ලම එහිදී අපි ගණනය කරනවා. එහෙනම් මේ වක්‍රාකාරව මේ අහන්නේ මොකද්ද? මේ වසරේ ලෙක්සෝ සමාගමේ 2004 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා නිෂ්පාදන කිරීමයි වෙළඳ කිරීමයි. නැත්නම් නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනයයි ආදායම් ප්‍රකාශනයේ ඉහළ කොටසයි නේද? අපි ඉස්සෙල්ලාම ගණන රූල් කරගමු. දැන් ගණන කියවනේ රූල් කරගන්න. මේ විදිහට තීරු දෙකක් සහිතව නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය හා ආදායම් ප්‍රකාශනය පිළිල කරමු. නැත්නම් නිෂ්පාදන කිරීම හා වෙළඳ කිරීම පිළිල කරමු. අපිට පුළුවන් මේ ගණන රුපියල් 1000 වලින් හදන්න. ඒ කොහොමද? බලන්න මේ ඔක්කොම තොරතුරු අග බිඳු තියෙන්නේ. අග ඉලක්කම් තුනම බිඳුනේ. අපිට බිඳුව අයින් කරලා 1000 වලට ගියා හැකි. ඒ නිසා උඩින් රුපියල් 1000 කරලා එනතොට ලේසි නේද? අග සංඛ්‍යා තුනම බිඳු නම් බිඳු හලලා 1000 වලින් යන්න. ඒතර ලේසි. එකතු කිරීම හරිය පහසුයි. සීමිත ලෙක්සෝ සමාගම 2004 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා නිෂ්පාදන ගිණුම හා වෙළඳ ගිණුම එහෙම නැත්නම් නිෂ්පාදන පිරිවැය හා ආදායම් ප්‍රකාශනය. නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය හා ආදායම් ප්‍රකාශනය. උඩ කොටස නිෂ්පාදන කිරීම ඊට පහළ කොටස වෙළඳ ගිණුම. නිෂ්පාදන කිරීම උඩින්ම ඍජු අමුද්‍රව්‍ය කියලා ලියන දැන් අපි ගණනාවක් හදලා අවබෝධයක් තියෙනවානේ. මේකට පෙළි 12ක් විතර පැවලා මේ සඳහා ඊට පස්සේ ලියන නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ඒ සඳහා පෙළි 5ක් පමණ යවන්න. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය සඳහා හොඳ බලන්න. දැන් නිෂ්පාදන කිරීම මේ ආකාරයට රූල් කළා. නිෂ්පාදන ඍජු අමුද්‍රව්‍ය පිරිවැය නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ඊට පස්සේ තව දිගුවක් මේක එනවා නොනිමි ගලප ගන්න ඕනේ. නොනිමි සඳහා පෙළි දෙකක් කැවලා එකතු කිරීමේදී ගහන්න. ඊට පස්සේ වෙළඳ කිරීම පටන් ගන්නවා. ඔඩිම විකුණුම් දාන රූලක් කැවලා විකුණුම් පිරිවැය කියලා ලියන්න. ශීර්ෂක තියාගත්තම ලේසි අපිට. ඉතින් පල්ලයට පෙළි 5ක් ඈත් තිබුණාම ප්‍රමාණවත්. ඔන්න අපි අභ්‍යාසයට අවශ්‍ය කරන දෑ රූල් කරගත්තා. නිෂ්පාදන කිරීම හා වෙළඳ කිරීම සම්පූර්ණයෙන්ම රූල් කරගත්තා. දැන් අපිට තියෙන්නේ ගණන සෑදීම ආරම්භ කිරීම ඊළඟ පියවර වශයෙන්. දැන් මෙතනදී මතක තියාගන්නට ඕනේ මේකේ තොරතුරු දීලා තියෙන්නේ මෙහෙම. මුලින්ම ශේෂ ලැයිස්තුවක් වෙනම දෙනවා. ඊට පහලින් ගැලපුම් සටහන් ටිකක් වෙනම දෙනවා. ගැලපුම් වශයෙන් සලකා හැකි තොරතුරු ටිකක් දෙනවා. අපි එම තොරතුරු වලින් පටන් ගමු. ඒතකොට ලේසි. ගැලපෙන තියෙනවා 4ක් තියෙනවා නේද? 1
2004 මාර්තු 31 අවසන් තොග අමුද්‍රව්‍ය තොගයේ තියෙනවා දැන් අපි මේක දහස් වලින් යන්නේ. එතකොට 90යි නොනියමිත තොගයේ තියෙනවා 46යි. අවසන් තොග. අවසන් අමුද්‍රව්‍ය තොගයේ කොහරද දාන්නේ? නිෂ්පාදනය කිරීමේ පාරිභෝජන ද්‍රව්‍ය පිරිවැය සෙවීමේදී. අවසන් අමුද්‍රව්‍ය තොගයේ වටිනාකම තිබුණා කීයක්ද? 90ක් නේද? 90 දාගම නිෂ්පාදනය කිරීමේ පාරිභෝජන ද්‍රව්‍ය පිරිවැය සෙවීමේදී දැන් ඍජු අමුද්‍රව්‍ය කියලා තියෙන දැන් ආරම්භක තොග ගැන මෙහෙම ගලප ගන්න. නැත්නම් මේ යටින් ඉඳන් පේලි තුනක් උඩින් ලියන්නකො 3ක් හරි 4ක් හරි 2004 3.31 තොගය. මේ අමුද්‍රව්‍ය තොගය තමයි අවසන් අමුද්‍රව්‍ය තොගය 90යි කියලා ගානක් කිව්වනේ. අපි කොනේම තිරුවෙන් අඩු කරමු. හරිනේ? අවසන් අමුද්‍රව්‍ය තොගය. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ බලන්න. ඊට පස්සේ තියෙන්නේ අවසන් නොනිමි තොගය තියෙනවා 46ක්. අපි අවසන් නොනිමි තොගයේ නොනිමි නිෂ්පාදනය කිරීම නොනිමි ගැලපීම කරන ස්ථානෙට දාමු. මේ ගාන නොනිමි ගැලපීම කරන්නේ නිෂ්පාදන පොදුකාර පිළිවෙලට පහළින් විශේෂයෙන් කියලා නැත්තම් නොනිමි ගැලපීම කරන්නේ නිෂ්පාදන පිළිවෙලටනේ. නොනිමි ගැලපෙන තැන තියෙනවනේ. එතන උඩින් මෙන්න පළමු ආරම්භක තොගයෙන් දෙවෙනි තිරු දාගන්න 2004 3.31 තොගය අවසන් නොනිමි තොගයේ වටිනාකම කීයද? රුපියල් 46යි. 46 කියන්නේ 46 10 කියන එක අපි දහස් වලින් ලියන නිසා 46 කියලා අපි කියනවා. ඔන්න අවසන් නොනිමි තොගය. ඔන්න අපි මේ ගැලපීම කරලා ඉවරයි. ඊළඟට තිබෙනවා දැන් පළවෙනි ගැලපීම කරලා ඉවරයි අපි නේද? දෙක. හොඳට බලාගන්න. වර්ෂය තුලදී රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරාගෙන ඇති අතර රුපියල් 12000ක් වටින අමුද්‍රව්‍ය ගින්නෙන් විනාශ වී ඇත. මෙතන රූපවාහිනී යන්ත්‍ර කියන්නේ දැන් මේගොල්ලන්ගේ රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදනය කරන්නේ. මේ සමාගම නිපදවන රූපවාහිනී යන්ත්‍ර. ඒතර රූපවාහිනී යන්ත්‍ර කියන්නේ මේගොල්ලන්ගේ නිමි භාණ්ඩ. ඒතර නිමි භාණ්ඩ දෙකකුත් නැති වෙලා තියෙන එක වටිනාකම් තියලා නැහැ. ඒකක සංඛ්‍යාව දීලා තියෙන දෙකක් කියලා. සහ අමුද්‍රව්‍ය රුපියල් 12000ක් වටින අමුද්‍රව්‍යයක් ගින්නෙන් විනාශ වෙලා තියෙනවා. ඒතර තොග හානි වර්ග දෙකක් තියෙනවා. නිමි භාණ්ඩ සහ අමුද්‍රව්‍ය. දැන් අපි දන්නවා අමුද්‍රව්‍ය තොග හානි වුණා නම් 12000ක තොගයක් හානි වෙලා තියෙනවා. මේ ගිණුම් තැබීම කරලා නැහැ. අමුද්‍රව්‍ය තොග හානි වුණාම දිසටහන මොකද්ද? තොග හානි ගිණුම හර අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම බැර. තොග හානි ගිණුම හර වෙනවා කියන්නේ එක රක්ෂණ වන්දියක් ලැබෙන්නේ නැත්නම් ඒ තොග හානි ගිණුමේ ශේෂය තොග හානි අලාභය වෙනත් විදම් වශයෙන් ආදාය ප්‍රකාශනය මගින් කපා හරින්නට ඕනේ. ඊළඟට 12000 අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම බැර. ඔබට කරන්න පුළුවන් විකල්ප දෙකක් තියෙනවා. එකක් ඕනනම් ශේෂ පරීක්ෂුමේ තියෙන ගැනුම් වලින් අඩු කරන්න පුළුවන්. නැත්නම් නිෂ්පාදන ගිණුමට දාන ගැනුම් වලින් අඩු කරන්න පුළුවන්. දෙකේම එක ප්‍රතිඵලය එන්නේ. ඒ අර අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම බැරවීම තමයි කියන්නේ. පැහැදිලිද? මේ රුපියල් 12000 මම ඉස්සරහ මේ 12000 වාර්තා කරලා නම් 12000 තියෙන නිසා තොග හානි ගිණුම හර. ඒක ආදායම් ප්‍රකාශනයේ ලාභාලාභ කොටසේ වෙනත් විදම් වශයෙන් කපා හරිනවා. අපින් ඒ කොටස අහලා නැහැනේ. අපේ ආදායම් ප්‍රකාශනයේ අහලා තියෙන වෙළඳ ගිණුම විතරයි. ඊළඟට බැරසටහන කොහරද දෙන්නේ? අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම බැර. ඒ ගැනුම් ගිණුම බැරවීම එක්කෝ ශේෂ පරීක්ෂුමේ තියෙන ගැනුම් වලින් අඩු කරන්න. නැතිනම් නිෂ්පාදන ගිණුම තුළම අමුද්‍රව්‍ය ගැනුම් දානවනේ එතනින් අඩු කරන්න. කොහොමත් ලේසි මං මෙතන මේ ගණන පෙන්නනම් ගැනුම් වලින් අඩු කරලා පෙන්නන නිෂ්පාදන ගිණුම තුළ ගැනුම් ගිණුම බැර කිරීම ශේෂ පරීක්ෂුමේ තියෙන ගණනෙන් අඩු කළත් හරියා. දැන් මෙතන අපි ආරම්භක උඩින් දාලා ඊට පස්සේ ගැනුම් දානවනේ. ගැනුම් වලින් අඩු කරනවා මේක. අඩු කරනවා හානි වූ තොග. 12000 කියන්නේ දහස් වලින්නේ. ඒක 12 එන්නේ මේ රුපියල් වලින් 12000 කියන්නේ දහස් වලින් ගත්තම 12යි. හරි නේද? හොඳයි. ඒකේ අනිත් කොටස බලන්න. එතකොට මේක අපි වාර්තා කරානේ 12. ඒ වගේම තමයි රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරාගෙන තියෙනවා. ඒ කියන්නේ නිමි භාණ්ඩ. නිමි භාණ්ඩත් හානියක් තියෙනවා. සොරාගත්ත කියන එක පැත්තෙන් ගත්ත ව්‍යාපාරයක් පැත්තේ හානියක්නේ. ඒක දිස්සටහන මොකද්ද? තොග හානි ගිණුම හර නිමි භාණ්ඩ ගැනුම් ගිණුම බැර ගැනුම් තිබ්බනම් නමුත් දැන් මෙතන මේගොල්ලෝ නිමි භාණ්ඩ පිටින් ගන්න නැහැනේ. මේගොල්ලෝ කර්මාන්තශාලාවෙන් මාරු කරන්නේ. ඒ නිසා මෙතන නිමි භාණ්ඩ ගැනුම් ගිණුම බැර කරනවා වෙනුවට නිමි භාණ්ඩ ගැනුම් නැති නිසා වෙළඳ ගිණුමේදී දැන් නිෂ්පාදන පිරිවැන් ආරම්භක තොගය නිෂ්පාදන පිරිවැය එකතු කරලා උත්තර තියෙන ඒකෙන් අපිට අඩු කරන්න පුළුවන්. අර අවසන් තොගය අඩු කරනවා වගේ. ඒ කියන්නේ තොග ගැනුම් ගිණුම බැර කරනවා වෙනුවට අමුද්‍රව්‍ය ගැනුම් වලදී කළා වගේ නිෂ්පාදන ගිණුමින් අඩු කළ අමුද්‍රව්‍ය හානි වීම වෙළඳ ගිණුමින් අඩු කරන්න පුළුවන් නිමි ද්‍රව්‍ය හානි වීම. පැහැදිලිද? අමුද්‍රව්‍ය හානි වීම තොග හානි ගිණුම හර අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම බැර වෙනුවට නිෂ්පාදන ගිණුමේ
අමුද්‍රව්‍ය ගැනීම වලින් අඩු කළා. ඒ වගේ නිමි භාණ්ඩ හානිවීමක් තියෙනවා. හැබැයි ඒක වටිනාකම දීලා නැහැ, ඒක හොයාගන්න වෙනවා දෙවනුව අපිට. ඒ වටිනාකම ගිනුම් තබන මෙහෙමයි තොග හානි ගිණුම හර නිමි භාණ්ඩ ගැනුම් ගිණුම බැල වෙනුවට වෙළඳ ගිණුමේ අඩු කරන්න පුළුවන් ආරම්භක තොගය නිෂ්පාදන පිරිවැය එකතු වෙන. අපිට පුළුවන් එහෙනම් වෙළඳ ගිණුමට යන්න. වෙළඳ ගිණුමේ දැන් මෙහෙම අපි අවසන් තොගය අඩු කරලා තියෙනවානේ. ඊට රුලක් උඩින් යලා ඊට උඩින් තියලා යන්න මෙහෙම ලියන්න සොරාගත් තොග කියලා. හත් හානි වූ තොග. ඒක අඩු වෙනවා මෙතන අපි ඉලක්කම දන්නේ නැහැ. රූපවාහිනී යන්ත්‍ර දෙකක් ගත්තා කියලා කියන්නේ. රූපවාහිනී යන්ත්‍රයක පිරිවැය දීලා නැහැ. නිමි එකක පිරිවැය දීලා නැහැ. අපි අර කලින් අභ්‍යාසවලදී කළා වගේ නිමි එකක පිරිවැය හොයාගන්න වෙනවා. නිමි එකක පිරිවැය හොයාගන්න වෙන නිෂ්පාදන ගිණුමෙන් නිෂ්පාදන පිරිවැය හොයාගත්තයින් පස්සේ නිෂ්පාදන ගිණුමෙන් මුළු නිෂ්පාදන පිරිවැය හොයාගත්තාම ඒක වර්ෂය තුල නිෂ්පාදනය කළ නිමි ඒකක සංඛ්‍යාවෙන් බෙදුවාම ඒකක පිරිවැය එනවා. ඒකක පිරිවැය වැඩි කිරීම 2 සොරාගත් තොගවල පිරිවැය. ඒ නිසා නිෂ්පාදන පිරිවැය තාම දන්නේ නැති නිසා අපිට මේ සොරාගත් භාණ්ඩවල පිරිවැය හොයාගන්න දැනට පුළුවන් කමක් නැහැ. ඒක හොයාගන්න වෙන්නේ තව මොහොතකින්. නිෂ්පාදන පිරිවැය හොයාගත්තයින් පස්සේ. නමුත් ප්‍රශ්නයක් නෑ මොකද මෙතන එහෙම අඩු කිරීමක් දාලා තියෙනවානේ. ඒතර මේ ගාන හදන් එනකොට අපිට මේක අඩු කරන්න පුළුවන්. ඉතින් අතපසුවීමක් වුණා මේක මෙතනින් නෙමෙයි අඩු වෙනෝනේ. මම කිව්වා හරියට මේක විකුණුම් වෙළඳ කිරීමෙන් තමයි අඩු වෙනට මේ මම දාලා තියෙන්නේ නිෂ්පාදනය මේක අපි නිවැරදි කරගමු. ඒක නිෂ්පාදන කිරීම නෙමෙයි වෙළඳ කිරීම. වෙළඳ කිරීම කියලා කිව්වට වැරදිලා ඇවිත් තිබෙන නිෂ්පාදන කිරීමට. අපි ඒක නිවැරදි කරගමු. නිෂ්පාදන කිරීමේ පහලින් වෙළඳ කිරීම තියෙන වෙළඳ කිරීම ආරම්භක තොගය උඩින් එනවා. නිෂ්පාදන පිරිවැය එකතු වෙනවා. ඒ දෙක එකතු වෙන තමයි අඩු වෙන්නේ. නිසා මෙතන අපි ලියමු රුල් දෙකක් තුනක් යවලා ලියන්න සොරාගත් තොග කියලා. මේ නිමි භාණ්ඩනේ. සොරාගත් තොග පළමු තුනට වරහන් දාලා තියෙන ඉලක්කම පස්සේ අපි හොයාගමු. ඉලක්කම ඉන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒකක නිෂ්පාදන පිරිවැය හොයාගෙන ඒක මෙතන සොරාගත් තොග දෙකක් තියෙනවා. ඒ දෙකේ වටිනාකම හොයලා මෙතනට අපි ගලපමු. දැන් ගැටලුවක් එන්නේ ආවනේ දැන් වටිනාකම නොදැම්මට අයිතමේ දාලා තියෙනවානේ. ඒතර එකතු කරන් එනකොට අපිට ඒක මතක් වෙනවා කරන්න. හරි නේද? හොඳයි. ඊළඟ ගැලපිලට අපි යමු. දැන් ගැලපිලක් එක කළා, ගැලපිලක් දෙකක් කළා. දෙකේ අමුද්‍රව්‍ය හානි වීම ලිව්වා, නිමි භාණ්ඩ හානි වීම ලිව්ව වටිනාකම පසුදාමු. තුන්වෙනි කාරණේ කියන අවුරුද්ද අග ඉතිරි තොගය ඒකක සංඛ්‍යාව 78යි. වසර අවසාන රූපවාහිනී යන්ත්‍ර 78ක් ඉතිරි. අපිට මේ තොරතුරු මේ දත්තය අපිට ප්‍රයෝජනවත් වේවි. වර්ෂය තුල නිෂ්පාදනය කළ ඒකක සංඛ්‍යාව හොයාගෙන ඒකකයක නිෂ්පාදන පිරිවැය හොයාගන්න. අපි ඉතින්දි ප්‍රයෝජනට ගමු. දැනට මේක හරබර කරන දෙයක් නැහැ. හතරත් එහෙමයි වර්ෂය තුලදී රූපවාහිනී යන්ත්‍ර 180ක් විකුණලා තියෙනවා. විකුණු ඒකක සංඛ්‍යාව අපි කොහොමද හරබර කරන්නේ? ඒ තුල ආරම්භක තොගය ඒකක 60ත් ඇතුළත්. මේ තොරතුරු දෙකම අපිට අවශ්‍ය වෙන්නේ වර්ෂයේ නිෂ්පාදනය කළ ඒකක සංඛ්‍යාව හොයාගන්න. ඒක සංඛ්‍යාව හොයාගන්න වෙනවා මේ ගණනේ. එතින්දී අපි මේ දත්ත දෙක පාවිච්චිට ගමු. හරි එහෙනම් ගැලපිලි 4න් වාර්තා කරන්න පුළුවන් ප්‍රමාණය වාර්තා කළා. දැන් අපි නම් ශේෂ ලැයිස්තුවේ උඩින් ඉඳන් පහළට තොරතුරු ඇතුළත් කරන් එමු. නේද මේ තොරතුරු අපිට සිදු වෙනවා අදාළ ස්ථාන වලට දාන්න. මුලින්ම තියෙන ආරම්භක තොග ආරම්භක අමුද්‍රව්‍ය තොග දැන් මේක ඔක්කොම අපි ගන්නෙ දහස් වලින්. එතකොට 120යි නේද? දාගන්න නිෂ්පාදන කිනුමේ රුජු අමුද්‍රව්‍ය විතරක් ලියන 2003 4 1 2003 4 1 තොගය අමුද්‍රව්‍ය අරට දාගන්න 120යි. ඊළඟට ආරම්භක නිමිතෝගේ තියෙනවා 276ක්. ආරම්භක නිමිතෝගේ දාන්න කොහාටද අපි? නිෂ්පාදන කිරීමටද වෙළඳ කිරීමටද? වෙළඳ කිරීමට. යන්න වෙළඳ කිරීමට විකුණුම් පිරිවැයට මුලින්ම දාන්න 2003 4 1 නිමිතෝගය නිමි භාණ්ඩ ඕන එකක්. ආරම්භක නිමිතෝගේ තියෙනවා රුපියල් 1000 වලින් තියෙන්නේ 276ක් ගන්න. ඊළඟට ආරම්භක නොනිමිතෝගේ 35යි. ආරම්භක නොනිමිතෝගේ අපි දාමු නිෂ්පාදන කිරීමේ නොනිමි ගලපන ස්ථානෙ මේ තියෙන්නේ. මේ තියෙන අවසන් තොගේ ඊට උඩින් දාගමු ආරම්භක තොගය. 2003 4 1 තොගය ආරම්භක නොනිමි තොගේ කීයක්ද? 1000 වලින් ගත්තාම 35යි. හරිද? හොඳයි. අමුද්‍රව්‍ය මිලට ගැනුම් 732යි.
අමුද්‍රව්‍ය මිලදී ගැනීම තියෙන 732ක් දගන නිෂ්පාදන කිරීමේ පාරිභෝජන ද්‍රව්‍ය පිළිවෙල යටතේ ආරම්භක තුකට පහලින් ගැනුම් කියලා මෙතනත් වඩා හොඳයි මේ හානි තුකේ පොඩ රුලක් පහලින් දැම්මම නැත්නම් ඉඩකඩ මදි වෙනව නේද? අපි ඉන්සයික මෙහෙම කරමු. ඒක පොඩක් හදන්න මෙතන මේ ඉලක්කම් දෙක මෙතන ඉඩ පොඩක් ගමු අපි හදාගෙන මගේ මෙතන ඉඩකඩ මදි වෙන්න පුළුවන්. මෙතන ඉඩ මදි වෙන්න පුළුවන්. හරි. රයිට්. දැන් අපි මේ 120ත් අපි එහා පැත්තට දාමු. ලේසි. හරි. හානි තුකේ උලක් පහලින් මම දාන්නම්. දොළහයි තිබෙනේ. හරි. දැන් අපි දාම මේ අයිටම් මේ අමුද්‍රව්‍ය ගැනුම් තියෙනවා 732ක්. අමුද්‍රව්‍ය ගැනුම් 732 මෙතන ආරම්භක තුකට පහලින් දාගන්න ගැනුම් ගැනුම් 732යි. හරි නේද? මේ උත්තරේ. ඍජු වේතන 110ක් තියෙනවා. ඍජු වේතන දැන් අවසාන අමුද්‍රව්‍ය තුක අඩු කළාම වෙන පාරිභෝජන ද්‍රව්‍ය පිළිවෙල එකට පහලින් එකතු වෙනවානේ. ඍජු වේතන ප්‍රාථමික පිරිවැය සෙවීමේදී ඍජු වේතන තමයි 110ක්. හරියට බලලා දාගන්න ඍජු වේතන 110යි. ගෙනීමේ කුලි තියෙනවා 5ක්. ගෙනීමේ කුලි ගැනුම් වලට එකතු වෙන්නට ඕනි. ගෙනීමේ කුලි 5යි. ඊළඟට තියෙනවා කර්මාන්ත ශාලා කුලිය 44යි. කර්මාන්ත ශාලා කුලිය නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කම්හල් කුලිය කර්මාන්ත ශාලා කුලිය කීයද? 44යි. ඊළඟට විකුණුම් 1260යි. විකුණුම් වෙළඳ ගිණුමට අද ප්‍රකාශන උඩින්ම දාගන්න විකුණුම් කියන තැනට විකුණුම් දාන මෙතන විකුණුම් ඉලක්කම 1260යි කොනෙම තීරුවට. හරිනේ. ඊළඟ කර්මාන්තශාලා විදුලි බලය 62යි. කර්මාන්තශාලා කියලා අපිට දීලා තියෙන අපිට හඳුනා ගන්න එක නිෂ්පාදන කිරීමට සම්බන්ධයි කියන එක. ඒකට නිෂ්පාදන පොදු කාර්ය විදම තියෙන කම්මල් විදුලිය කම්මල් විදුලිය 62යි. ඊළඟට කර්මාන්තශාලා සුපරීක්ෂණය 90යි. සුපරීක්ෂණ වියදම් සුපරීක්ෂණ වැටුප් ඒකත් නිෂ්පාදන පොදු කාර්ය වියදම් සුපරීක්ෂණ වැටුප් 90යි. නිෂ්පාදන පොදු කාර්ය වක්‍ර ද්‍රව්‍ය තියෙන 26ක්. ඒකත් නිෂ්පාදන පොදු කාර්ය වක්‍ර ද්‍රව්‍ය 26ක් නිෂ්පාදන පොදු කාර්ය. යන්ත්‍ර සූත්‍රය 24යි. ඒකත් නිෂ්පාදන පොදු කාර්ය. යන්ත්‍රශය 24ක් නිෂ්පාදන පොදු කාර්ය. හරි නේද? සියල්ලම දැම්මනේ බලන්න අපෝ නැවත පරීක්ෂා කරලා ආරම්භක අමුද්‍රව්‍ය තුකේ දැම්මා. අමුද්‍රව්‍ය යටතේ 120යි. ආරම්භක නිමිතෝගය විලඳ ගිණුම හර කළා. ආරම්භක නිමිතෝගය 35යි. හරි. ඊළඟට ආරම්භක නොනිමිතෝගය 35. ආරම්භක නොනිමිතෝගය 35 හරි. ආරම්භක නිමිතෝගය 276 විලඳ ගිණුම හරි. ආරම්භක අමුද්‍රව්‍ය ගැනුම් 732යි. නිෂ්පාදනය කිරීම අමුද්‍රව්‍ය ගැනුම් 732යි. ඍජු වේතන 110යි. නිෂ්පාදනය කිරීම ඍජු පිරිවැයට ගියා. ප්‍රාථමික පිරිවැයට ගෙනීමේ කුලි 5යි. ගැනුම් වලට 5 එකතු වුණා. කර්මාන්තශාලා කුලි 44යි. නිෂ්පාදන පොදු කාර්ය වියදම් විකුණුම් වෙළඳ ගිණුමට දැම්මා 1260.
ඊළඟ කර්මාන්තශාලා විදුලි බලය නිෂ්පාදන පොදු කාර්ය වියදම් 62යි. කර්මාන්තශාලා සුපරීක්ෂණය 90 නිෂ්පාදන පොදු කාර්ය වියදම්. වක්‍රද්‍රව්‍ය 26යි නිෂ්පාදන පොදු කාර්ය වියදම්. යන්ත්‍රශය 24යි නිෂ්පාදන පොදු කාර්ය වියදම්. දැන් අපි ගැලපුම් සටහන් ටිකත් කරලා ඉවරයි. ශේෂලයිස්තු තියෙන සංඛ්‍යා ටිකත් ඇතුළත් කරලා ඉවරයි. දැන් අපි එන නිෂ්පාදන කිරීමට යා යුතු හැම දෙයක්ම ඇතුළත් කරලා ඉවර නිසා අපිට දැන් නිෂ්පාදන කිරීම අවසන් කරන්න පුළුවන්. ආරම්භක අමුද්‍රව්‍ය තුක තියෙන 120ක් එකතු කිරීම කරන්න හරියට ගැනුම් ගෙනීමේ වියදම් එකතුව ගන්න 5 2යි 7යි 3යි 7යි 732යි. මේකෙන් 12ක් අඩු වෙනවා. ලොකු උත්තරේ එහා පැත්තට ගන්න. 7න් 2ක් ගියම 5යි 3න් 1ක් ගියම 2යි 725යි. මෙතෙන්දී මේ දෙක මාරු වෙන්නත් පුළුවන් ඔයාලට ඕන. මේ හානියතෝගේ ගැනුම් වලින් අඩු කරලා එන උත්තරට ගෙනීම කුල එකතු කරන්නත් පුළුවන්. දෙකෙම එක ප්‍රතිඵලයි. ඒ කියන්නේ 732න් 12 අඩු කරලා 5 එකතු වෙන්නත් පුළුවන්. 5 එකතු වෙලා 12 අඩු වෙන්නත් පුළුවන්. මේ ගැනුම් ගිනව බැලවීම තමයි කරලා තිබෙන්නේ. එතකොට ආරම්භක තෝකේ තියෙන 120ක් 120 ආරම්භක තෝකේ 725 ගැනුම් පිළිවෙල දෙක එකතු බලන්න. මේ දෙක එකතු 5යි 2 2 4යි 7 1 8යි 845යි 845යි ආරම්භක තෝකේ ගැනුම් පිළිවෙල එකතුව. එකෙන් අඩු වෙන්න ඕනේ අවසාන අමුද්‍රව්‍ය තෝකේ 90ක්. අඩු කරාම උත්තරේ බලන්න 5යි 14 9ක් ගියාම 5යි 7යි 755යි නේද? 755 තමයි පාරිභෝජන ද්‍රව්‍ය පිරිවැය. කියනවා පාරිභෝජන ද්‍රව්‍ය පිරිවැය 755. ඒකට ඍජු වේතන තියෙනවා 110ක්. අපි එකතු කරමු මේක 110. දැන් උත්තරේ 5යි 6යි 7 1 8යි 865ක් එනවනේ. මොකද්ද මේ 865? මේ තමයි ප්‍රාථමික පිරිවැය නේද? මේ ආයතනයේ ප්‍රාථමික පිරිවැය 865ක් තියෙනවා. ප්‍රාථමික පිරිවැය 865ක් තියෙනවා. හරි. දැන් බලමු නිෂ්පාදන පොදු කාර්ය වියදම් කීයද කියලා. නිෂ්පාදන පොදු කාර්ය වියදම් තියෙනවා 3යි 2යි 5ක්. මේ පහ එකතුව ගමු. එහා පැත්තට 4 2 6යි 6 12 4 16යි. එකක් ඉතුරුයි 5යි නම් 15යි 9 24යි 32 28යි 286යි. ඇසර බලන්න 10යි 16 එකක් ඉතුරුයි 10යි 9 20යි 24යි නේද? 10යි 12යි 14යි 16 එකක් ඉතුරුයි 5යි 11යි 20යි 24යි 246යි නේද? 286 නෙමෙයි 246යි. හරිද? නිෂ්පාදන පොදු කාර්ය වියදම් වල එකතුව 10 වලින්. ඒක එකතු කරමු අපි ප්‍රාථමික පිරිවැයට. ප්‍රාථමික පිරිවැයට 865ක් මේක එකතු කළාම 6 5 11යි 4 10ක 11 එකක් ඉතුරුයි 8 2 10ක 11යි 1111යි. මේ මොකද්ද? නිෂ්පාදන පිරිවැය නොනිමි ගලප ගන්න කලින් නැත්නම් නොනිමි ඇතුළු මුළු නිෂ්පාදන පිරිවැය. ඕකෙන් තමයි නොනිමි ගලපුවෙන් පස්සේ නිමි භාණ්ඩ වල නිෂ්පාදන පිරිවැය එන්නේ. අපිට වෙළඳ කිරීමට මාරු කරන්නේ නිමි භාණ්ඩ වල නිෂ්පාදන පිරිවැය නිසා මේකට අපි නොනිමි ගලප ගන්නට ඕනේ. අපි යම හැපතර මේ නොනිමි තියෙන හැපැත්තේ නොනිමි දෙකේ වෙනස බලන්න ආරම්භක නොනිමි තෝගේ අග නොනිමි තෝගේ අග නොනිමි තෝගේ වැඩි. එහෙනම් ඍණාගයක් එන්නේ 40 35 අඩු කරලා දැන්. එපාගම 1යි අතන තුනකම 11යි. නොනිමි දෙකේ වෙනස 11යි. අතන තිබු ඉලක්කම 1111 නේ. එහා පැත්තේ ඉලක්කම 1111 නේ අර. ඔව් 1111න් අඩු වෙන්න ඕනේ 11. අඩු කළාම නිෂ්පාදන පිරිවැය එනවා බලන්න. 0.0 1 1යි. 1100ක් එනවා 10 වලින්. මේ තමයි නිෂ්පාදන පිරිවැය. අපි ලියමු නිෂ්පාදන පිරිවැය වෙළඳ කිරීමට මාරු කළා කියලා නේද? නිෂ්පාදන පිරිවැය වෙළඳ කිරීමට නේද? right. දැන් ඔය 1100 වෙළඳ කිරීමට මාරු කරන්න. නිෂ්පාදන කිරීම බැර වෙළඳ කිරීම හර වෙළඳ කිරීම අපි හර කරන්නේ කොතනද? ආරම්භක නිමි තොගයට පහලින් ගෙනවා එකතු කළා නිෂ්පාදන පිරිවැය. ආරම්භක නිමි තොගය තියෙනවා 270ක් මේකට 1100 එකතු කරන්න. එකතු කරාම වෙනවා උත්තරයක් 6යි 7යි 3යි 1376යි. මේකෙන් අඩු වෙන්න ඕනේ එකක් සොරාගත් තොගය ඊට අමතරව අඩු වෙන්න ඕන අවසන් නිමි තොගය.
දෙකම අඩු වෙන්න එපා. අවසන් නිමිතක දීලා තිබුණේ නැහැ. අවසන් නිමිතක ඒකක සංඛ්‍යාව දුන්නා. ඒකක 78ක් ඉතිරි කියලා. ඒ කියන්නේ නිමිතකයක් තියෙනවනේ. එකත් මතින් අඩු වෙන්න ඕන ඉලක්කම පසුව දාගමු. 2004 331 නිමිතකය ඉලක්කම අපි දන්නේ හොයාගමු. දැන් මේ ඉලක්කම් දෙකම සොයා ගන්න. ඒ කියන්නේ සොයාගත් වගේ වටිනාකමයි අවසන් නිමිතකයේ වටිනාකම මේ දෙකම සොයා ගන්න අපිට අවශ්‍ය වෙනවා. මොකද්ද? නිෂ්පාදන ඒකකයක නිෂ්පාදන පිරිවැය. නිමි ඒකකයක පිරිවැය හොයාගන්න ඕනේ. අපි ඒක හොයාගමු වෙනම පෙරවැඩ කරලා. ලියමු පෙරවැඩ 1 නිමි ඒකකයක නිෂ්පාදන පිරිවැය. සෙවීම. නිමි ඒකකයේ නිෂ්පාදන පිරිවැය සොයන්නේ මුළු නිෂ්පාදන පිරිවැය බෙදනවා නිෂ්පාදනය කළ ඒකක සංඛ්‍යාවයි. මුළු නිෂ්පාදන පිරිවැය අපි දන්නවා. දැන් නිෂ්පාදනය කිරීම හදලා ඉවරයි. මුළු නිෂ්පාදන පිරිවැය දන්නවා. නිමි ඒකක සංඛ්‍යාව දන්නේ නැහැ. නිමි ඒකක සංඛ්‍යාව හොයාගන්න අපිට තොරතුරු කීපයක් තිබුණා. අපි ඉස්සලා මේ තොරතුරු සංඛ්‍යාව බලමු තොරතුරු මොනවද කියලා. නිමි ඒකක සංඛ්‍යාව තියෙනවා මෙන්න මෙතන. මේ බලන්න. වර්ෂය තුලදී රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරකම් කළා. නැතිවෙච්ච තොගේ දෙකයි. මේක අමුද්‍රව්‍යනේ ඒක අදාළ නැහැ. වර්ෂය තුල වසර අවසානයේ එකක 78ක් ඉතිරි. ඉතිරි ඒකක දෙනවා 78යි. සොරාගත් රූපවාහිනී යන්ත්‍ර දෙකයි. ඊට අමතරව තව මොනවද කියන්නේ? වර්ෂය තුල රූපවාහිනී යන්ත්‍ර 180ක් විකුණා ඇත. ආරම්භක ඒකක 60ක් ඇතුළත්. ආරම්භක නිමි ඒකක දෙනවා. වර්ෂය තුල විකුණුම් ඒකක දෙනවා. සොරාගත් ඒකක දෙනවා. ඉතිරි ඒකක සංඛ්‍යාව දෙනවා. අපිට බැරිද ඔය ටික ගලපලා නිපදවූ ඒකක සංඛ්‍යාව හොයාගන්න? පුළුවන්. විකුණුම් ඒකක සංඛ්‍යාව දෙනවා 180යි කියලා. ආරම්භක තුගේ ඒකක දෙනවා 60යි කියලා. 78ක් විකුණලා තියෙනවා. දෙකක් සොරාගෙන තියෙනවා. ඔය ඉලක්කම් හතර ගලපලා අපිට එනනම් නිෂ්පාදනය කළ ඒකක සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. කොහොමද හොයාගන්නේ? මේ හිතන්නකෝ විකුණුම් ඒකක 180යි කියනෝනේ. විකුණුම් ඒකක 180න් අපි හොයන්නේ නිෂ්පාදනය කළ ඒකක සංඛ්‍යාව. හරි. 180ක් විකුණලා තියෙනවා. 60ක් ආරම්භයේ තිබුණේ වලු. එහෙනම් 180න් 60 අඩු කරන්නකෝ එකමට. අඩු කළාම 120ක් කියනෝනේ. ඒ මොකද්ද? වර්ෂය තුල නිෂ්පාදනය කරලා විකුණුවා. 180ක් වික්ක තමයි. ඒකේ 60ක් අර අවුරුදු මුල තිබුණේවනේ. අවුරුදු මුල තෝගේ සම්පූර්ණයෙන් විකිල්ලා. හොරාගත්තවත් ඉතිරි තෝගේ තුලවත් ඒක නැහැ. කෙලම ඒක 60ම විකුණිලා. එහෙනම් 180ක් වික්ක කිව්වට 60ක් මුල තිබුණ ඒකක නම් ඒ 60 ඉවත් කළාම 120ක් එනවනේ. ඒ තමයි වර්ෂයේ නිෂ්පාදනය කරලා විකුණුවා. එතන 120ක් කියන නිපදවූ භාණ්ඩ වලින් විකුණලා තියෙනවා. නිපදවූ භාණ්ඩ වලින් දෙකක් හොරකම් කරලා තියෙනවා. 78ක් තව ඉතිරි. එහෙනම් අර 120ට හොරකම් කර දෙක එකතු කරාම ඉතිරිත් ඔගේ 78 එකතු කළාම එන උත්තරේ තමයි නිපදවූ ඒකක සංඛ්‍යාව. හරි නේද? හරි. මෙහෙම කරමු අපි. නිපදවූ ඒකක සංඛ්‍යාව මෙහෙම ගමු. මුලින්ම ගන්නම් නිපදවූ ඒකක සංඛ්‍යාව මුලින්ම හොයාගමු මේක. හරි. නිපද වූ ඒක ගණන. ඒක මෙහෙමයි ගන්නෙ. විකුණුම් ඒකක. විකුණුම් ඒකක තියෙනවා 180ක්. ගානේ පැහැදිලි කරන්නේ විකුණුම් ඒකක 180යි. මේක අඩු කරමු. වර්ෂයේ මුල නිමි ඒකක. අවුරුදු මුල නිමි තෝගේ තිබුණ එක කීයද? 60ක්. ඒක අඩු කරනවා මම. අඩු කළාම 120ක්. මේ 120 තමයි වර්ෂය තුල නිපදවලා වර්ෂය තුල වික්ක ඒකක නේද? මේකට එකතු කරමු අපි සොරාගත් ඒකක. දෙකක් තිබිලා තියෙනවා. වර්ෂයේ අග නිමි ඒකක 78ක් තිබිලා තියෙනවා. 180ක් තිබ්බා 60ක් අවුරුදු මුල ඒවා එක අයින් කළාම 120යි. ඒ කියන්නේ වර්ෂය තුල නිෂ්පාදනය කරපු රූපවාහිනී යන්ත්‍ර වලින් 120ක් විකුණලා නිපදවූ රූපවාහිනී යන්ත්‍ර වලින් දෙකක් හොරකම් කරලා
78ක් ඉතිරි වෙන මේ තුනෙන් එකතු බලන්න 0.02යි නම් වර්ෂය තුල නිෂ්පාදනය කළ ඒකක සංඛ්‍යාව කීයද? 200යි. එම නිසා වර්ෂයේ නිෂ්පාදන එකක කීයද? 200යි. අපි මොකද හොයන්නේ යන්නේ? නිමි එකකයක නිෂ්පාදන පිරිවැය නේද? දැන් අපිට හොයන්න පුළුවන් එක ලේසියෙන්ම. නිමි එකකයක නිෂ්පාදන පිරිවැය දැන් ලේසියෙන්ම හොයන්න පුළුවන්. මෙහෙම. යන්නේ කොටස අපි දෙවෙනි පිරිවැය කරනවා නිමි එකකයක නිෂ්පාදන පිරිවැය මෙහෙමයි ගන්නෙ. නිමි එකකයක නිෂ්පාදන පිරිවැය. ඒක මෙහෙමයි හොයන්නේ. නිෂ්පාදන පිරිවැය බෙදීම නිෂ්පාදන නිමි එකක. නිෂ්පාදන පිරිවැය නිපදවූ ඒකක සංඛ්‍යාවෙන් බෙදුවාම ඒකක පිරිවැය එනවා. අපි සංඛ්‍යා ආදේශ කරොත් කීයද මේ ගණනේ? නිෂ්පාදන පිරිවැය හොයාගත්තා. නිෂ්පාදන පිරිවැය හොයාගත්තා නේ කීයද? ඉතින් නිෂ්පාදන පිරිවැය තමයි මේක තිබුණේ නේද? නිෂ්පාදන පිරිවැය මෙතන අපිට ආවෙ ඉතින් 1100යි. දහස් වලින් හැබැයි දහස් වලින් තියෙන 1100. එතකොට මෙහෙම දාමු නිෂ්පාදන පිරිවැය 1100යිනේ. මේක දහස් වලින් මේ තියෙන්නේ. මම සම්පූර්ණ ඉලක්කම දාන්නම් මොකද කැපෙන සංඛ්‍යාවෙන් අවශ්‍ය නිසා මෙතන ගන්න. දහස් වලින් කිව්වොත් 1100 කියන්නේ 11 ලක්ෂයයි. බෙදීම නිමි එකක සංඛ්‍යාව කීයද ආවේ 200යි. 11 ලක්ෂය බෙදීම 200. එහෙනම් එක රූපවාහිනී යන්ත්‍රයක පිරිවැය කීයද? 11000 බෙදීම 2 රුපියල් 5500යි. නිමි ඒකකයක නිෂ්පාදන පිරිවැය කීයද? රුපියල් 5500යි. නිෂ්පාදනය කළ එක රූපවාහිනී යන්ත්‍රයක පිරිවැය රුපියල් 5500යි. හරිනේ 11000 බෙදීම 2. හරිද? දැන් අපිට පුළුවන් මේ ඉලක්කම පදනම් කරගෙන අපිට හොයන්න පුළුවන් සොරාගත් ඔගේ වටිනාකම ඉතිරි නිමිති ඔගේ වටිනාකම නේද? අපි යමු පෙරවරක දෙකට දැන්. පෙරවරක දෙක සොරාගත් ඔගේ පිරිවැය. ඒක මෙහෙමයි හොයන්නේ. නිමි ඒකකයක පිරිවැය කීයද? රුපියල් 5500යි. සොරාගත් ඒකක සොරා රූපවාහිනී යන්ත්‍ර කීයක් අරන් ගියාද? එකක 2ක්. එම නිසා සොරාගත් තොගේ වටිනාකම කීයද? 5500 වැඩි කිරීම 2. මේ 5500 කියන්නේ සාමාන්‍ය රුපියල්. දහස් නෙමෙයි පස්සේ දහස් කරගමු. 5500 වැඩි කිරීම 2 රුපියල් කීයද? 11000යි. 11000 දහස් වලින් අපි වාර්තා කරන්නේ. 0.3ක් ගත්තම 11යි. පැහැදිලි නේද? අර තියෙන රුපියල් වටිනාකම 11 ලක්ෂ කියන රුපියල් වටිනාකම දහස් නෙමෙයි 200න් බෙදුවම එක රූපවාහිනී යන්ත්‍රයක් 5500යි. සොරාගත්ත රූපවාහිනී යන්ත්‍ර දෙකක් 5500 දෙකක් 11000යි. නැවත අපි දහස් වලට යන් දාන්න මූල ප්‍රකාශනයට 11යි. එහෙනම් සොරාගත් වගේ වටිනාකම 11000යි. 11යි නේද? අපි ඒකම හොයාගමු ඊළඟ පෙරට අංකයේ වශයෙන් අවසන් නිමිති වගේ වටිනාකමත් ඒකම හොයමු. පෙරට අංක 3 කියලා ලියන්න. පෙරට අංක 3 2004 3.31 ඉතිරි නිමිති වගේ වටිනාකම. ඉතිරි නිමිති වගේ වටිනාකම. ඒක මෙහෙමයි ගන්නෙ. නිමි ඒකකයක පිරිවැය. අපි දන්නවා නිමි ඒකකයක පිරිවැය කීයක්ද? රුපියල් 5500යි. සම්පූර්ණ මුදල දහස් වලින් නෙමෙයි සම්පූර්ණ මුදල. 5500යි. ඊට පස්සේ ඉතිරි නිමි ඒකක ගණන මතද අවුරුදු අවසානයේ නිමි ඒකක කීයක් ඉතුරු කිව්වද?
වසර අවසානයේ රූපවාහිනී යන්ත්‍ර 78ක් ඉතිරි කියලා කිව්වනේ. ඉතිරි නිමේක කරන 78යි. එම නිසා ඉතිරි නිමිතකයේ වටිනාකම කීයද? 5500 මේ රුපියල් වලින් මේක එන්නේ පස්සේ 10 කරලා ගමු. වැඩි කිරීම 78. 5500 වැඩි කිරීම 78 අපි ගණන් යන්ත්‍රයෙන් ගමු හොයාගමු එක්කම 5500 වැඩි කිරීම 78. බලන්න 5500 වැඩි කිරීම 78. උත්තරේ 4,29,000යි සම්පූර්ණ ගණන් නේද? උත්තරේ 4,29,000යි. හැබැයි මේ රුපියල් සම්පූර්ණ ගණන්. දහස් වලට යනවා මූල්‍ය ප්‍රකාශන වලට. එහෙමනම් දහස් වලින් ගියම් කීයද? 429යි. හැදෙරද? ඔන්න අපේ අර ඉලක්කම් දෙකට අවශ්‍ය කරන දත්ත. ඒ කියන්නේ අපි අවශ්‍ය තොරතුරු දෙක සොරාගත් වගේ නිමිතෝගේ වටිනාකම 11යි දහස් වලින්. ඉතිරි තොගේ වටිනාකම දහස් වලින් 429. මේ දෙකම යන්නේ වෙළඳ කිරීමට නේ. අපි යමු වෙළඳ කිරීමට. මෙතින් සොරාගත් වගේ වටිනාකම 11යි 429යි ඉතිරි නිමිතෝගේ වටිනාකම. අපි දැන් හොයාගත්ත මතකයි පහලින් 5500 දෙකක් 11,10යි 11යි දහස් වලින් 5500 වැඩි කිරීම 78 4,29,000ක් කව දහස් වලින් ගත්තම 429යි. හරිද? ඔන්න අපි වෙළඳ කිරීමට සම්බන්ධ තොරතුරුත් නිසි තැන් වලට අපි ඇතුළත් කළා. දැන් අපිට පුළුවන් වෙළඳ කිරීමත් සම්පූර්ණ කරන්න. වෙළඳ කිරීම සම්පූර්ණ කරමු. බලන්න ආරම්භක නිමිතෝගේ තියෙනවා නිෂ්පාදන පිළිවෙල එකතු කළා සොරාගත් වගේ තියෙනවානේ ඒක අඩු කරන්න 11. අඩු කරමු 6 එකක් ගියම් 5යි 7 එකක් ගියම් 6යි 3යි 1යි 1365යි. ඒ කියන්නේ අවසන් නිමිතෝගේ 429 අඩු කරන්න. ඒතර විකුණුම් පිළිවෙල එනවා. 15 9ක් ගියම් 6යි 5න් දෙකක් ගියම් 3යි 13න් 4ක් ගියමත් 9යි 936යි නේද? 9ක් ගියම් 6යි 5න් දෙකක් ගියම් 3යි 13 තේම 9යි 936යි. මේ විකුණුම් පිළිවෙල විකුණුම් ආදායම 1260යි. විකුණුම් ආදායමයි විකුණුම් පිළිවෙල අතර වෙනස තමයි මොකද්ද? ධන ලාභය. බලමු ධන ලාභය කීයද කියලා. 10ක් ගියම් 4යි 5න් 3ක් ගියම් 2යි 9ක් ගියම් 3යි 324යි. මේ තමයි ධන ලාභය නේද? ධන ලාභය. ඔන්න ඔය විදිහට තමයි ඔය අභ්‍යාසයට අවශ්‍ය කරන පිළිතුර ගොඩනගන්නට ඕනේ. පිළිතුර අපෙන් අහලා තිබුණු දේවල් දැන් සම්පූර්ණයෙන් බලන්න තියෙනවද කියලා? අපේ පිළිතුරින් අපෙන් අහලා තිබුණේ පාරිභෝජනය කළ අමුද්‍රව්‍ය පිරිවැය. අපි හොයාගත්ත නේද ඒක? කීයද? පාරිභෝජන අමුද්‍රව්‍ය පිරිවැය මුලින්ද නිෂ්පාදනය කිරීම අපි හොයාගත්තානේ. පාරිභෝජන අමුද්‍රව්‍ය පිරිවැය කියලා 755යි. මේ තමයි පිළිතුර අංක 1. උත්තරේ නේද? එහෙම දක්වන්න පුළුවන්. දෙකෙන් අපෙන් අහලා තිබුණා ප්‍රාථමික පිරිවැය. අපි හොයාගත්ත නේද? ඉතින් ප්‍රාථමික පිරිවැය පිළිතුර අංක 2 865යි. ප්‍රශ්න අංක 3න් අපෙන් අහලා තිබුණා මුළු නිෂ්පාදන පිරිවැය මත අගේ පදනම්ම අවසන් නිමිතෝගේ අගය. අවසන් නිමිතෝගේ අගය අපි ගණනය කළා වෙළඳ කිරීමට. දැම්ම මෙතින් අවසන් නිමිතෝගේ අගය 429. මේක තමයි පිළිතුර අංක 3 නේද? මේක පිළිතුර අංක 3. මෙතන ලියන්න පිළිතුර අංක 3යි තියෙන්නේ නේද? අවසන් නිමිතෝගේ අගය 429. 4 විකුණු භාණ්ඩවල පිරිවැය. විකුණුම් පිරිවැය අපි වෙළඳ කිරීමෙන් පෙන්වුම් කළා. මේ තියෙන විකුණුම් පිරිවැය 936. මේ තමයි පිළිතුර අංක 4. මේ පිළිතුර අංක 3. මේ පිළිතුර අංක 4. දැන් ඔය උත්තර සියල්ලම මේ නිෂ්පාදන කිරීම හා වෙළඳ කිරීම තුලින් අපි සොයා ගන්න ලැබුවා. ඔන්න ඔය විදිහට තමයි ඔය අභ්‍යාසයට පිළිතුරු ලැබෙන්න ඕනේ. හොඳයි. අපි යමු ඊළඟ අභ්‍යාසයට. ප්‍රශ්න අංක 17 මේක උසස් පෙළ 2016 අවුරුද්ද ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නය. උසස් පෙළ 2016 මම ගණන කියවන වරක් අහගන්න. දිමුතු ඔහුගේ පෞද්ගලික ඉතුරු වලින් රුපියල් 9 ලක්ෂයක් ආයෝජනය කරමින් 2016 4 එක දින නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කළා. 2016 අප්‍රේල් මාසයේ සිදු කළ ගනුදෙනුවල සාරාංශයක් පහතින් දැක්වෙනවා.
දිමුතු කෙනෙක් ව්‍යාපාරය පටන් ගත්තේ 2016 අප්‍රේල් මාසේ පළවෙනිදා. මේ අප්‍රේල් මාසේ තොරතුරු එක මාසයක තොරතුරු දෙන්නේ. එක මුදල් ලැබීම් හා ගෙවීම් ජර්නල් වල සටහන් කළ ගනුදෙනුවල සාරාංශය. මෙතන මුදල් ලැබීම් ජර්නලයෙන් මුදල් ගෙවීම් ජර්නලයෙන් උපුටාගත් තොරතුරු. ලැබීම් ජර්නලයෙන් උපුටාගෙන තියෙන දහස් වලින් සංඛ්‍යා තියෙන හොඳ මතක තියාගන්න දහස් වලින් තිබෙන්නේ විකුණුම් ණයගැති ලැබීම්. ගෙවීම් ජර්නලයෙන් උපුටාගෙන තියෙනවා අමුද්‍රව්‍ය ගැනුම් නහිමියන්ට කළ ගෙවීම් අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ගෙවූ අත්තිකාරම් යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ වේතන නිෂ්පාදන සුපරීක්ෂකවරුන්ගේ වැටුප් කර්මාන්තශාලා විදුලිය කර්මාන්තශාලා කුලිය පරිපාලන වියදම් යන්ත්‍රයක් මිලදී ගැනීම 2016 4 මේ ලැබීම් ජර්නලෙන් සහ ගෙවීම් ජර්නලෙන් උපුටාගෙන තියෙන තොරතුරු. ඊළඟට තියෙනවා අනෙකුත් මූලික සටහන් පොත්වල උපුටාගත් එකතුන් ඒවත් දහස් වලින් තිබෙන්නේ ගැනුම් ජර්නල් විකුණුම් ජර්නලෙන් 12000 ගැනුම් ජර්නල එකතු 8000යි ආපසු එවුම් ජර්නල එකතු 500යි. ගැළපෙලියංක 3 අමුද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන් ගෙවූ අත්තිකාරම් සඳහා රුපියල් ලක්ෂයක් අතර මේක අපි දහස් වලින් ගන්නකොට වින්තුරු කැපෙනවා. වටිනා අමුද්‍රව්‍ය පමණක් 2016 4.27 දින ලැබිලා තියෙනවා. මේ මෙතෙක් ගිණුම් පොත්වල සටහන් කර නැහැ කියලාත් කියනවා. 4 ණයගැතියන්ගෙන් ලැබිය යුතු රුපියල් දහස් වලින් මම ගන්න 300ක් අය කරගත නොහැකි අතර එය බොල්නෑස්සේ පොත් වලින් කපා හරිනවා. දැන් මේ සංඛ්‍යාවයි දහස් වලින් දීලා නැහැ. දහස් වලින් දුන්නා නම් දහස් වලින් දුන්නා කියලා කියන්නට ඕනේ. මේ තියෙන සාමාන්‍ය වටිනාකම්. මාසික කර්මාන්තශාලා කුලිය දහස් වලින් ගත්තොත් 200ක්. පද අතර එය පළමු කාර්තුව සඳහා මුදලින් ගෙවා ඇත. පළමු කාර්තුවේ කුලිය ගෙවලා තියෙනවා. 6 2016 අප්‍රේල් මාසේ 50යි 50ක් විදුලි බිල 2016 5යි 10 දින තමයි ලැබිලා තියෙන්නේ. කියන්නේ අප්‍රේල් මාස තුල ලැබිලා නැහැ කියන එකයි. 7 යන්ත්‍රයේ ඵලදායී ජීවිත කාලය වසර 10ක් වන අතර සුන්බු නගය 4 ලක්ෂ 10 වෙනි ගත්තම 400ක් වශයෙන් අගය කරලා තිබෙනවා. යන්ත්‍රය සරල මාර්ග ක්‍රමයට ඡය කරන්න කියලාත් කියනවා. මාසයේ අවසානයේ තොග ශේෂයන් මෙහෙම 1000 වලින් දීලා තියෙන්නේ. අමුද්‍රව්‍ය තොගේ 300යි නොනිමි තොගේ නිෂ්පාදන පිරිවැය මත අගය කළ 80යි නිමි භාණ්ඩ තොගේ 100යි. ඊළඟට කියනවා මොනවද? අවශ්‍ය වන්නේ බලන්න අවශ්‍ය වන්නේ ටිකක් දිග පිළිතුරක් අහන්නේ 2016 අප්‍රේල් මාසය සඳහා පොදුලජරේ පාසඳහන් ගිණුම් පොදුලජරේ ගිණුම් ටී ගිණුම් ආකෘතිය භාවිතා කරන්න මොනවද? විකුණුම් ගිණුම ණයගැති පාලන ගිණුම අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම නහිමි පාලන ගිණුම අත්තිකාරම් ගෙවීම් ගිණුම ලෙජ ගිණුම් පහක් අහනවා. 2 අප්‍රේල් මාස සඳහා නිෂ්පාදන ගිණුම 3 අප්‍රේල් මාසයේ ආදායම් ප්‍රකාශනය ඒක වෙන වෙනම අහන්නේ. 4 අප්‍රේල් 33 දිනට පහත් සඳහන් අයිතමයන්ගේ අගයන් දේපල පිරිත හා උපකරණ ඉදිරියට ගෙව වියදම් හිමිකම්. දැන් මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමේදී මේ අහලා තියෙන දේවල් දැන් අපිට ගනුදෙනු වාර්තා කිරීමක් කරන්න තියෙනවා. ලෙජර් ග්‍රීම් වලත් හරබර කරන්න තියෙනවා. මූල්‍ය ප්‍රකාශ වලත් ඇතුළත් කරන්න තියෙනවා. හොඳම දේ තමයි මේ අහලා තියෙන කොටස් සියල්ල එකවර විවෘත කරගන්න එක. එකවර විවෘත කරගෙන ගණන සෑදීම තමයි පහසු සහ එකක්වත් අත්නහර ගණන හදන්න පුළුවන්. එහෙනම් අපි එකින් එක දැන් අවශ්‍ය දේවල් රෝල් කරගමු. පළවෙනි කොටසෙන් අහන්නේ මෙන්න මේ ලෙජර් ග්‍රීම් පහ. ලෙජරේ ලියන පිළිතුරු අංක 1 පිළිතුරු අංක 1 මේ රුපියල් 10 වලින් තමයි පිළිතුරු දෙන්නේ. අපි 10 වලින්ම හදන්න සම්පූර්ණ ගණන. විවෘත කරන ගිණුම් පහක්. පළවෙනි ගිණුම නම් කරන විකුණුම් ගිණුම. දෙවන ගිණුම නම් කරන ණයගැති පාලන ගිණුම. තුන්වන ගිණුම නම් කරන අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම. හතරවන ගිණුම ණය හිමි පාලන ගිණුම. පස්වන ගිණුම අත්තිකාරම් ගෙවීම් ගිණුම. අත්තිකාරම් ගෙවීම් ගිණුම. පැහැදිලි අමුද්‍රව්‍ය විකුණුම් ගිණුම ණයගැති පාලන ගිණුම අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම නහිමි පාලන ගිණුම සහ අත්තිකාරම් ගෙවීම් ගිණුම. ඔන්න ලෙජර් ගිණුම් පහ. ප්‍රශ්න දෙවෙනි කොටසෙන් අපෙන් අහලා තිබුණේ අප්‍රේල් මාසයේ වෙනුවෙන් දිමුතු ව්‍යාපාරයේ නිෂ්පාදන ගිණුම. අයරෝල් කරන්න නිෂ්පාදන ගිණුම තීරු දෙකක් සහිත රුපියල් 1000 කියලා ලියන්නත් ඕනේ. උඩින් නම ලියන්න 2016 අවශ්‍ය නැහැ. දිමුතු නිෂ්පාදන ව්‍යාපාරය 2016 අප්‍රේල් මාසයේ සඳහා මෙතන අවුරුද්දක් සඳහා නෙමෙයි හදන්නේ මාසයයි. උතර ගිණුම් කාලච්ඡේදයේ මාසය හොඳට හැම වෙලාවෙම බලන්න ඕනේ මූල්‍ය ප්‍රකාශයක් හදනකොට ගිණුම් කාලච්ඡේදයේ කොයිතරම් කාලයක්ද අවුරුද්දක්ද කාර්තුවක්ද මාසයක්ද මාස 4ක්ද ආදී වශයෙන්. උතර මාසයයි. උතර විශේෂම ෂෙයා වගේ දේවල් ගණන් බලනකොට අදාළ කාලෙට ගන්නට ඕනේ. අද වියදම් ආදායම් ඔක්කොම මේ ගිණුම් කාලච්ඡේදයට ගැලපෙන පරිදි ගන්නට ඕනේ. උතර නිෂ්පාදන ගිණුම රුපියල් 1000 රුජු අමුද්‍රව්‍ය කියලා ලිව්වා. පෙළේ 8ක් 10ක් විතර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා ලියන්න. පිළි 5ක් 6ක් කියලා ලියන්න නොනිමි කියලා.
එතකොට නිෂ්පාදනය එකතු වුණින් ඉවරයි. නොනවි ගලපුවෙන් පස්සේ නිෂ්පාදන පිරිවැය එනවනේ. හරි නේද? ඊළඟට ඔබ විවෘත කරන තුන්වෙනි ප්‍රශ්නේ අහනවා. මේ ප්‍රශ්නේ දෙවෙනි කොටසනේ මේ අපි කළේ දෙක. ප්‍රශ්නේ තුන්වෙනි කොටසෙන් අපි අහනවා මේ දෙවෙනි කොටසනේ පිළිතුරු දෙකනේ. පිළිතුරු තුන තමයි ආදායම් ප්‍රකාශනය. දිමුතු ව්‍යාපාරයේ අප්‍රේල් මාසයේ ආදායම් ප්‍රකාශනය. ඒ කියන්නේ වෙළඳ ගිණුමයි ලාභ ගිණුමයි කෙටියෙන් තියෙන තොරතුරු සංක්ෂිප්තයෙන් තියෙන්නේ. දිමුතු නිෂ්පාදන ව්‍යාපාරයේ 2016 අප්‍රේල් මාසය සඳහා ආදායම් ප්‍රකාශනය. උඩ කොටස වෙළඳ ගිණුම පහළ කොටස ලාභ ගිණුම නේ. අප්‍රේල් 10 වලින් අපි එකත් හදන්නේ. ඔය විදිහට ඊළඟ උඩින් විකුණුම් විකුණුම් සඳහා පෙළ දෙකක් යවන හරවය වුන් තිබුණා මම දැක්ක එකම පෙළ දෙකක් යවන්න කියන්නේ විකුණුම් පිරිවැය. ඒකට පෙළ පහක් විතර යවලා මෙහෙම වියදම්. අර වියදම් එක සාරාංශයක් තියෙන ඉඳ මෙහෙම වියදම් කරලා අඩු කළා. ඊළඟ පිළිතුරු අංක 4න් අපෙන් අහනවා 2016 අප්‍රේල් 30 දිනට ශේෂයන් 3ක් නේද? අප්‍රේල් 30 දිනට ඒ කියන්නේ මාසයේ අවසාන දිනට දේපල පෙරේද උපකරණ වල අගය අහනවා නේ. ඒකට ගලප ගන්න පෙළ 3ක් 4ක් යවන්න. ඊළඟ ඉදිරියට ගෙවු වියදම් වල අගය අහනවා. ඉදිරියට ගෙවු වියදම් පෙන්වන්න කියලා කියනවා. අනික හිමිකම් පෙන්වන්න කියලා කියනවා. ඒ කියන්නේ මූල තත්ත්ව ප්‍රකාශනය සම්පූර්ණයෙන්ම නෙමෙයි. දැන් මේ ඔක්කොම තියෙන මූල තත්ත්ව ප්‍රකාශනනේ. මූල තත්ත්ව ප්‍රකාශනය සම්පූර්ණයෙන්ම නෙවෙයි. උද්ෘතයන් 3ක්. දේපල පෙරේද උපකරණ වටිනාකමයි, ඉදිරියට ගෙවු වියදම් වල වටිනාකමයි, හිමිකමයි විතරයි අහන්නේ. සම්පූර්ණ මූල තත්ත්ව ප්‍රකාශනය නෙවෙයි. හරි. ඔන්න අපි දැන් අපේ අභ්‍යාසයේ අපේ බලාපොරොත්තු වන පිළිතුරු 4ක් තිබුණා. ඒ පිළිතුරු 4ටම අපි අවශ්‍ය කරන ඉඩකඩ වෙන් කරගත්තා. ඉඩකඩ රුල් කරගත්තා නේද? හොඳයි. නිෂ්පාදන ගිණුම, ආදායම් ප්‍රකාශනය, අංක 4 මූලදත්ත ප්‍රකාශන දත්තයන්, අංක 3 ආදායම් ප්‍රකාශනය, අංක 2 නිෂ්පාදන ගිණුම, අංක 1 මේ ලෙජර් ගිණුම් 5. නේද? හරි. දැන් අපිට තිබෙන්නේ දැන් මේකේ ආරම්භක ශේෂයන් තියනවද? නැහැ. ඇයි ඒ? දිමුතු මේ ව්‍යාපාරය පටන් ගත්ත 2016 අප්‍රේල් 1 වෙනිදා. ඉතින් ආරම්භක ශේෂයන් තියෙන විදියක් නැහැ. දැන් අපිට මේ ගනුදෙනු හරබර කරන්නත් වෙනවා. ඒතර අපිට දීලා තිබෙන මේ ගනුදෙනු එකින් එක වාර්තා කරන්න ඕනේ අපි ළඟ මේ තියෙන තැන්වල විතරක්. මේ තියෙන ගිණුම් වලට අදාළ නම් වාර්තා කරමු. දැන් අපි මුලින්ම ගනුදෙනු ටික වාර්තා කරලා ඉන්න වෙනවා. මොකද ඇයි මම හිම කියන ගැළපෙන සරහන් වලට යන දෙවනුව. හේතුව ගනුදෙනු වාර්තා කිරීමෙන් අනතුරුනේ ගැළපීම් කරන්නට ඕනේ. නේද? දැන් ශේෂ පිරිසුම දීලා තිබුණා නම් ගනුදෙනු වාර්තාවල ඉවරයි. ඊට පස්සේ ගැළපීම් සටහන් කරනවා. නමුත් දැන් මෙතන ගනුදෙනු වාර්තා කරන්න තින් අපිටමයි ගැළපීම් කරන්න තින් අපිටමයි නේ ඉස්සල්ලාම කරන්නේ ගනුදෙනු වාර්තා කරලා ඉන්නවා. ඊට පස්සේ ඒවේ අඩුපාඩු ගැළප ගන්නට ඕනේ නේද? හරි. පටන් ගමු. ලැබීම්. අපිට මුදල් ලැබීම් මේ තියෙන්නේ විකුණුම් 6000. ඉස්සරහට මොකද්ද? මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර. මුදල් ගිණුමක් අපෙන් අහලා නැහැ. හැබැයි විකුණුම් ගිණුම අහලා තිබ්බා නේද? අපි විකුණුම් ගිණුමට බැර කරමු මුදල් කියලා. විකුණුම් ගිණුමට ගිහිල්ලා බැර කරන්න මුදල් කියලා. විකුණුම් බැර කරනවා මුදල් කියලා. මුදල් කියලා කීයක්ද? 6000. අපි මේ තමයි පිළිතුරු එක නේද? මේ රුපියල් 10 වලින් අපි මේ හදන්නේ කරන්න. right? පිළිතුරු එක. එතකොට අත්පිරිකුරු මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර. ඊළඟ ණයගැති ලැබීම් තියෙනවා 2000ක්. ණයගැති ලැබීම් මුදල් ගිණුම හර කියලා හිතා ගන්න ණයගැති පාලන ගිණුම බැර. මුදල් කියලා 2000යි නේද? ඉතින් 2000 right? ඊළඟට තියෙනවා ගෙවීම්. අමුද්‍රව්‍ය ගැනුම් සඳහා කළ ගෙවීම 1200යි. මුදල් ගිණුම බැරනේ. අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම හර. අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම තියෙන ඊළඟ පිටුවේ හර කරනවා මුදල් කියලා. මේ මුදලින් කරන ගෙවීමනේ 1200ක්. ඊළඟට නහීමියන්ට කළ ගෙවීම 800ක් තියෙනවා. මුදල් ගිණුම බැර නහීමි පාලන ගිණුම හර. මුදල් කියලා කීයක්ද? 800ක්. නහීමි පාලන ගිණුම හර. ඊළඟට අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා කළ අත්තිකාරම්. දැන් සමහරකට අපිට අත්තිකාරම් ගෙවන්න සිද්ධ වෙනවා. අපි දැන් කලින් අභ්‍යාසවලදී කතා කළා කලින් පාඩම්වලදී එහෙම ලද අත්තිකාරම්. අත්තිකාරම් ලබන පාර්ශවයට එක කලින් ලැබුව අත්තිකාරම්, ගෙවන පාර්ශවයට කලින් ගෙවුව අත්තිකාරම්. එතකොට අත්තිකාරමක් සිදු වූ පමණින් එතන ගැනුම් විකුණුම් ගනුදෙනුවක් සිදු වෙන්නේ නැහැ. එතකොට අත්තිකාරම් ලැබුව පමණින් විකුණුම් කියලා හඳුනගන්නෙත් නැහැනේ. අත්තිකාරම් ගෙවුව පමණින් ගැනුම් වෙන්නෙත් නැහැ. ඒ අත්තිකාරම් ගෙවූ ගනුදෙනුවට අදාළව භාණ්ඩ මිලදී ගත්තා නම් භාණ්ඩ ලැබීමක් වුණා නම් අන්න ගැනුම් කියන ගනුදෙනු සිදු වෙලා තියෙනවා. දැන් මෙතන අපි ඉස්සලාම ගෙවීම ලියලා යමු.
අමුද්‍රව්‍ය මිලට ගැනීම සඳහා ගෙවූ අත්තිකාරම් 300යි. මුදල් ගිණුම බැර අත්තිකාරම් ගෙවීම කිරීම හර 300ක් මුදල් කියලා. ඊළඟට යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ වේතන 400යි. මුදල් ගිණුම බැර යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ වේතන ගිණුම හර. මේ ගණන යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ වේතන වෙන කිසිම ගැළපෙල තිබුණේ නැහැ. ඒකට අදාළ අපි ගණන කියවනේ. යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ වේතනය යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ වේතන ගිණුම හර එක ඍජු වේතනයක්. ඒක නිෂ්පාදනය කිරීමට යා යුතු වියදමක්. නිෂ්පාදනය කිරීමේ ප්‍රාථමික පිරිවැයට කිලිම දාමු. ආපහු ගිණුමක් ගහලා අර ගන්න අවශ්‍ය නැහැ. අපි නිෂ්පාදනය කිරීමට දාමු යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ වේතනය 400. ඒකට ගැළපෙල්ලක් තිබුණේ නැහැ. නිෂ්පාදනය කිරීමේ ඍජු වේතන වල දාගන්න. යන්ත්‍ර ක්‍රියාකරු වේතන ඍජු වේතන නේ මේක. යන්ත්‍ර ක්‍රියාකරු වේතන රුපියල් 400යි. ගැළපීමක් නැති නිසා තමයි මම මෙතන දැම්මේ. ගැළපීමක් තියෙනවා නම් දැම්ම දාන්න බෑ. නිෂ්පාදන සුපරීක්ෂකවරුගේ වැටුප් තියෙනවා 700ක්. සුපරීක්ෂකවරුන්ට සම්බන්ධ ගැළපිල්ල තියෙනවා බලන්න. අමතක නම් බලන්න ගැළපිල්ල වල සුපරීක්ෂකවරුන්ගේ වැටුප් වලට ගැළපිල්ලක් තියෙනවද? නෑ නේද? එහෙනම් ඒකත් දාන්න නිෂ්පාදන පොදු කාර්ය වියදමක් වශයෙන්. සුපරීක්ෂක වැටුප් කිරි ඉලක්කම 700යි. ඊළඟට කර්මාන්තශාලා විදුලිය 60ක් තියෙනවා. කර්මාන්තශාලා විදුලිය 60යි බලන්න ගැළපීමක් තියෙනවද කියලා. කර්මාන්තශාලා විදුලිය සම්බන්ධයෙන් මේක නෙමෙයි. කර්මාන්තශාලා විදුලිය අප්‍රේල් මාසයේ විදුලි බිල 50ක් ලැබිලා තියෙන්නේ මේ මාසේ 10 වෙනිදා. මෙතන තියෙන්නේ කීයක්ද? කර්මාන්තශාලා විදුලිය කියලා 60ක් ගෙවලා තියෙනවා. ඒතර අප්‍රේල් මාසය තුල 60ක් ගෙවලා තියෙනවා. ගැළපීමක් තියෙනවා අප්‍රේල් මාසෙට අදාළ විදුලි වියදම මේ මාසේ 10 වෙනිදා ලැබුණා කියලා. ඉතින් ගැළපීමක් තියෙනවා. ඒ නිසා මේක මුදල් ගිණුම බැලක හිතාගෙන අපි ගැළපීම කරලම නිෂ්පාදනය කිරීමට යා යුතු වගේ දාගමු. කර්මාන්තශාලා කුලිය 600යි. ඒකට ගැළපීමක් තිබ්බනේ. දැන් මේකට ගැළපීමක් තියෙනවා. මේක දැක්කද? මේකට ගැළපීමක් තියෙනවා. මේක ගත්තා. හරි. කර්මාන්තශාලා විදුලියට ගැළපීමක් තියෙනවා. කර්මාන්තශාලා කුලියට ගැළපීමක් තිබුණා මේ. කර්මාන්තශාලා කුලිය සම්බන්ධයෙන් ගැළපීමක් තියෙනවා. අපි ගැළපීම තියෙන අවස්ථාව ගැළපීම කරලා ගමු. ඊළඟට පරිපාලන වියදම් 200යි. පරිපාලන වියදම් සම්බන්ධ ගැළපීමක් තියෙනවද? නැහැ. එහෙනම් පරිපාලන වියදම් කොහරද යන්නේ? මුදල් බැල පරිපාලන වියදම් කිරීම හර ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනයේ මෙහි වියදම් වල දාගන්න. පරිපාලන වියදම් 200ක්. ඊළඟට යන්ත්‍රයක් මිලදී ගන්නවා අවුරුදු මුල 4000ක්. යන්ත්‍රයේ වටිනාකම නිෂ්පාදනය කිරීමට හෝ ආදායම් ප්‍රකාශන එන්නේ නැහැ. නමුත් යන්ත්‍රයේ ඡය වීම එනවා. ඡය වීම ගන්නකොට මේ ඉලක්කම අපිට ප්‍රදාම් කරගන්න වෙයි. හරිනේ? හොඳයි. ඔන්න අපි ඒ තොරතුරු ටික දැම්මා. සංඛ්‍යා කීපයක් ගැලපීම වලට සම්බන්ධ ඒවා අපි තියාගත්තා නේද? ඊළඟට තියෙන මොකද්ද? ඊළඟට තියෙනවා අපි මේ ගිණුම් පහට සම්බන්ධව හරබල කළානේ. ඊළඟට තියෙන ළමයි දෙවෙනි කාරණය. පළවෙනි කාරණය අපි දැන් වාර්තා කළ අංක 2 අනිකුත් මූලික සටහන් පොත් වලින් ලබාගත් අගයන් මොනවද? විකුණුම් ජර්නල එකතුව 12000යි. දෙසටහන කියන්නේ විකුණුම් ජර්නල එකතුව ණයගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. ණයගැති පාලන ගිණුම හර කළ විකුණුම් ගිණුම බැර කරමු. ණයගැති පාලන ගිණුම හර කරන්න 12000ක් විකුණුම් කියලා. විකුණුම් ගිණුම බැර කරන්න ණයගැති කියලා 12000ක්. හරි නේද? හොඳයි. ඊළඟට තිබෙනවා ගැනුම් ජර්නල එකතුව 8000යි. ඒක ණයට ගැනුම්නේ. ගැනුම් ජර්නල තියෙන ණයට ගැනුම්. ණයට ගැනුම් දිස්සටහන ගැනුම් ගිණුම හර ණහිමි පාලන ගිණුම බැර. මෙතන ගැනුම් කියලා අදහස් කරන්නේ අමුද්‍රව්‍ය ගැනුම් නේද? 8000ක්. ගැනුම් ගිණුම හර කරනවා 8000ක්. ණයහිමි කියලා ණහිමි පාලන ගිණුම බැර කරනවා 8000ක් ගැනුම් කියලා.
ගැනුම් කිරීම හර නයිම් පාලනය කිරීම බැර නේද? ඔව්. ඊළඟට තුන්වෙනි එක බලන්න. ආපසු එවුම් ජර්නල් එකතුව 500යි. තිසරාන ආපසු එවුම් කිරීම හර ණයගැති පාලනය කිරීම බැර. මුලින්ම ණයගැති පාලනය කිරීම බැර කරලා ඉමු. ණයගැති පාලනය කිරීම බැර ආපසු එවුම් කියලා 500ක්. ණයගැති පාලනය කිරීම බැර ආපසු එවුම් කියලා 500ක්. ආපසු එවුම් කිරීම හර. හරි ආපසු එවුම් කිරීම හර වුණා නම් ඒක කොහරද යන්නේ? වෙළඳ කිරීමේදී විකුණුම් වලින් අඩු කරනවා. අපි ළඟ වෙළඳ කිරීම තියෙනවනේ ආදායම් ප්‍රකාශනේ. විකුණුම් වලින් අඩු කරන්න එක දාගන්න. වෙළඳ කිරීමේ විකුණුම් වලින් අඩු කරන්න. ආපසු එවුම් කියලා විකුණුම් උඩට ආවම පස්සේ ඒක අඩු කරමු. 500ක් 1000 වලින් නේද? බලන්න. දැන් අපි දෙවෙනි කාරණේ තිබුණු තොරතුරුත් අපි දැන් වාර්තා කිරීම කළා අවශ්‍ය තැන්වලදී නේද? පළවෙනි කාරණේ තියෙනවා අර ගැළපෙලා තියෙනවා හැර අනිත්ව වාර්තා කළා නේද? ගන්න තුන්වෙනි කාරණය. හොඳට බලන්න. අමුද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන් ගෙවූ අත්තිකාරම රුපියල් 100ක් කියලා අපි ගමු 1000 වලින්. වටිනා අමුද්‍රව්‍ය පමණක් 2016 අප්‍රේල් 27 දින ලැබිලා තියෙනවා. මේ මෙතෙක් ගිණුම් ගත කර නැහැ. තව ඔබ දැක්කා අමුද්‍රව්‍ය ගැනුම් ගිණුමේ අමුද්‍රව්‍ය ගැනුම් සඳහා ගෙවූ අත්තිකාරම් ගිණුමක් තිබ්බනේ. අමුද්‍රව්‍ය ගැනුම් සඳහා අත්තිකාරම් ගෙවලා තියෙනවා කීයක්ද? 300ක්. හැබැයි මේ 300 අත්තිකාරම් ගෙවූ ගනුදෙනු වලින් 100ක වටිනාකම මේ අවුරුද්දේ මේ මාසෙම අප්‍රේල් 27 වෙනිදා ලැබිලා තියෙනවා. ඒ ගිණුම් ගත කර නැහැ. ළමයි අමුද්‍රව්‍ය සඳහා ගැනුම් සඳහා අත්තිකාරමක් ගෙවුවාම ගැනුම් නෙවෙයි. ඒක මුදල් ගිණුම බැර කරලා ගෙවූ අත්තිකාරම් ගිණුම හර කරනවා. පසු කාලයක ඒ භාණ්ඩ සම්බන්ධ ගැනුම් ක්‍රියාත්මක වුණා නම් ගැනුම් ගනුදෙනු සිදු වුණා නම් ඒක ගැනුම් ඉන්වෝයිස් ලැබිලා තියෙන්න ඕනේ. නැත්නම් භාණ්ඩ ලැබිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගැනුම් උතර සිදු වෙලා. දැන් මේ 300න් 100ක් ගැනුම් බවට පත් වෙලා. ඒක වාර්තා කළා නැහැ. ගෙවූ 300න් 100ක් ගැනුම් බවට පත් වුණා නම් ගෙවූ අත්තිකාරම් වලින් ඉවත් කරලා ගැනුම් ගිණුම හර කරන්න ඕනේ. ඒ සටහන් කළා නැහැ කියලා කියන්නේ. එහෙනම් සටහන් කිරීම සඳහා අත්තිකාරම් ගිණුමට 100ක් බැර කරන්න ඕනේ ගැනුම් කියලා. මේ 300 දැන් 100ක් ගැනුම්. බහන් හම්බෙලා තියෙනවනේ. ගැනුම් ගිණුම අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම හර වෙන්න ඕනේ. ගෙවූ අත්තිකාරම් කියලා. හරිනේ? අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම හර අත්තිකාරම් ගිණුම බැර. ඒ තමයි එම ගැලපීම. ඊළඟ ගැලපීම බලන්න අංක 3ක් අපි කරලා ඉවරයි එහෙමනම් නේද? අංක 4. ණයගැතියන්ගේ ලැබිය යුතු 300ක් අය කරගත නොහැක. ඒ බොල්නැස්සේ කපාරින්න ඕනි. බලන්න තුන්වෙනි ගැලපිල්ල ණයගැතියන්ගේ ලැබිය යුතු රුපියල් 300ක් 13ක තම 300න්නේ අය කරගත නොහැක. ඒ බොල්නැස්සේ කපාරින්නට ඕනි. බොල්නැය කපාරින්න නම් බොල්නැය ගිරීම හර ණයගැතියෝ බැර. ණයගැතියන් බැර කරමු. ණයගැති පාලනය කිරීම තියෙනවා අපි ළඟ. බොල්නැය කියලා 300ක්. ණයගැති පාලනය කිරීම බැර 300ක් බොල්නැය කියලා. බොල්නැය කිරීම හර. බොල්නැය කියලා ගිරීමක් අපි ළඟ නැහැ. බොල්නැය කිරීම කොහරද අවසානයේ හර යන්නේ? ආදායම් ප්‍රකාශන. ආදායම් ප්‍රකාශනයේ වියදමක් සදා ගන්න ඕනේ. අපි ළඟ ආදායම් ප්‍රකාශනයේ තියෙනවනේ. ඒ වියදමක් වශයෙන් දාගන්න බොල්නැය කියලා 300ක්. හරි නේද? හරි. බලන්න ඊළඟට තියෙන්නේ මොකක්ද කියලා? දැන් තුන්වෙනි ගැලපිලක් කරලා ඉවරයි. 4 මාසික කර්මාන්තශාලා කුලිය 200යි නේ. 200ක් වෙන අතර පළමු කාර්තුව සඳහා කුලිය ගෙවා ඇත. මාසෙට 200යි. බලන්න කර්මාන්තශාලා කුලිය මතද අපි කලින් තිබ්බා මේ අයිතමෙන් දෙකක් කර්මාන්තශාලා විදුලි බිල වාර්තා කළෙත් නෑ කලින්. මේ දෙක කලින් වාර්තා කරේ නෑ මොකද ගැලපීම් තියෙන නිසානේ. කර්මාන්තශාලා කුලිය කියලා 600ක් ගෙවලා තියෙනවා ළමයි. නමුත් මාසෙට කුලිය 200යි. අප්‍රේල් මාසෙට අපි දැන් ඉන්නේ. අප්‍රේල් මාසය තුල කාර්තුකම කුලිය ගෙවලා. ඒතර කුලිය 200යි මාසෙට අදාළ වෙන්නේ. කාර්තුක අපි ගෙවලා. ඊට මාස දෙකක් ඉදිරියට. එනේ ඉදිරියට ගෙවු කුලියක් තියෙනව නේද? කොච්චරක්ද? අල ඉදිරියට ගෙවු කුලිය ගණන් බලවලම කොහේ හරි තැනක පෙරවැඩ කරලා ඉදිරියට ගෙවු කුලිය කොච්චරද? 600ක් ගෙවලා තියෙන්නේ මාස 3කට. කාර්තුවකට නම් මාස 2කට නේ. ඉදිරියට ගෙවු කුලිය කීයද? 400යි. දෙසටහන මට කියන්න. කර්මාන්තශාලා කුලිය ගිරීම බැර ඉදිරියට ගෙවු කුලිය ගිරීම හරනේ. කර්මාන්තශාලා කුලිය ගිරීම බැර කරනවා කියන්නේ 600න් 400ක් අඩු වෙනවා. එහෙනම් කර්මාන්තශාලා කුලිය කියලා අපි හර කරන්න ඕනේ නිෂ්පාදනය කිරීමට කීයද? 600ම නෙමෙයි එකෙන් 400ක් ඉදිරියට කළ ගෙවීමනේ 200ක් පමණයි. නිෂ්පාදන පොදුකාර වියදම් වල ලියන්න කර්මාන්තශාලා කුලිය කියලා. නිෂ්පාදන පොදුකාර වියදම් වල කම්මල් කුලිය 200යි.
600ක් ගෙවුවට 400ක් ඉදිරි වර්ෂෙරනේ. ඉදිරියට ගෙවපු ගමන් 400යි ඒ කියන්නේ ජංග වත්කම් වල. නමුත් මේ ගැන අපි අහලා තිබුණා මූල තත්ත්ව ප්‍රකාශනයේ දත්තයන් කිහිපයක්. මේ දත්තයක් තිබුණානේ. මූල තත්ත්ව ප්‍රකාශනයේ 4.30 දිනකට ශේෂයෙන් අහලා තිබුණානේ. ඒක ඉදිරියට ගෙවු වියදම් හැවවනේ. එතන අපි දාගමු මෙහෙම ඉදිරියට ගෙවු කම්මල් කුලිය. දැන් කර්මාන්තශාලා කුලිය ඉදිරියට ගෙවු කුලිය 400 නේද? 600ක් ගෙවලා තිබුණා. 200ක් වසරේ වියදම එක නිෂ්පාදන කිරීමට ගියා. 400ක් ඉදිරියට ගෙවු වියදම මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංග වත්කම් වල දැමීම සඳහා අපි ඉදිරියට ගෙවු වියදම් වල වාර්තා කළා. හරි. ඊළඟ ගැලපීමට යමු. මේ අපි කලේ ගැලපිලි අංක 5 නේද? ගැලපිලි අංක 6 බලන්න. 2016 අප්‍රේල් මාසයේ නියමිත විදුලි බිල 50ක් ඒ 2016 මැයි 10 වෙනි දින ලැබී ඇත. මේ ව්‍යාපාරය පටන් ගත්තේ මේ මාසේ. අප්‍රේල් මාසයේ නියමිත විදුලි බිල 50යි. පසුව ලැබිලත් පසුව ලැබුණා නම් මාසයේ විදුලි බිල 50යි. නමුත් අපි දැක්කා මුදල් ගෙවීම් ජර්නලය තුල තිබුණා කර්මාන්තශාලා විදුලි බිල කීයක් ගෙවලා තියෙනවද? 60ක්. 60ක් විතර තියෙනවා නේද? ඒතර 50යි මාසයේ වියදම. අප්‍රේල් මාසෙට දාලා වියදම 50යි 60ක් මෙතන තියෙනවා ගෙවලා. එතකොට පහුගිය මාස වලට අදාළ කියන්නත් බෑ මොකද හේතුව මේ ව්‍යාපාරය පටන් ගත්තේ මේ අවුරුද්දේ. මේ මාසේ අප්‍රේල් මාසෙමයි. එහෙනම් අපිට සලකන්න වෙන්නේ මේ 60න් 10ක් 50ක් පමණයි මේ අවුරුද්දේ වියදම. 10ක් එනම් කලින් ගෙවීමකුත් තියෙනවා නේ. මේකෙන් 10ක් කලින් ගෙවීමක්. 50යි මාසික විදුලි වියදම. මාසික විදුලි වියදම දාගන්න නිෂ්පාදන පොදුකාර වියදම් වල කම්මල් විදුලිය කීයද? 50යි. කම්මල් විදුලිය කියලා 50ක් නිෂ්පාදන පොදුකාර වියදම් වල දාගන්න. 60ක් ගෙවලානේ. අර වැඩිපුර ගෙවපු 10 ඉදිරියට ගෙවු වියදම් අර මූල තත්ත්ව ප්‍රකාශනයේ ඉදිරියට ගෙවු වියදම් වල දාගන්න. ඉදිරියට ගෙවු කම්මල් විදුලිය 10යි. 10කින් 10 වලින් හරිනේ. හොඳයි. ඔන්න ඒ ගැලපීමත් අපි කළා. බලන්න ඊළඟට තියෙන ගැලපීම මොකද්ද කියලා. මේ 6 වෙනි ගැලපීම කළා. 7 යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය වසර 10ක් වන අතර සුම්බුන්නගේ 400ක් වශයෙන් අගය කරලා තියෙනවා. යන්ත්‍රයේ සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරයි. අපි යන්ත්‍රයේ ක්ෂය වීම ගණනය කරලා ගන්නට ඕනේ. අපිට පුළුවන් පෙරඩවල ගණනය කරලා බලන්න කීයද කියලා. මුලියන පුළුවන් අප්‍රේල් මාසයේ අපි ගන්න ඕනේ යන්ත්‍ර ක්ෂය වීම. පෙරවඩා මේක සරල මාර්ග ක්‍රමයට වත්කම ක්ෂය කරන්නේ කොහොමද? වාර්ෂික වාරික හොයාගන්න. වාර්ෂික වාරික හොයාගන්න වත්කමේ පිරිවැරින සුම්බුන්නගේ උතර ක්ෂය කළ හැකි වටිනාකම එනවා. ඒකෙන් ඒක බෙදන්න ඕනේ ඵලදායී ජීවිත කාලය නේද? එතකොට වාර්ෂික ක්ෂය එනවා එකෙන් එක මාසික ක්ෂය නේද? එතකොට පිරිවැරින සුම්බුන්නගය බෙදීම ජීවිත කාලය ඵලදායී ජීවිත කාලය මෙහෙම කළාම එන්නේ වාර්ෂික ක්ෂයනේ. වැඩි කිරීම 12න් එකයි. එක මාසික ක්ෂය එන්නේ. මෙහෙම සුළු කළාම එන්නේ අවුරුද්දක ක්ෂය. අපිට උනේ ඒත් මාසයයිනේ. අප්‍රේල් මාස විතරයි නේද? දාගමු. පිරිවැය කීයද? වත්කම ගැනීමට වැය කළ මුදල් මේ තියෙන්නේ 4000යි. පිරිවැය 4000යි. සුම්බුන්නගේ මේ ගානේ කියනවා කීයද? 400යි. ජීවිත කාලය අවුරුදු 10යි. එහෙනම් පිරිවැය 4000යි ඍණ සුම්බුන්නගේ 400යි ජීවිත කාලය අවුරුදු 10යි. මේන උත්තරේ ආයි 12න් එකක්. එක මාසික ක්ෂයනේ. උත්තර බලන්න උත්තරේ 4400ක් ගියාම ක්ෂය කළ හැකි වටිනාකම එනවා 3600. කියන්නේ වත්කම අවුරුදු 10 පුරාම ක්ෂය කළ හැකි වටිනාකම 3600යි. එක අවුරුදු 10න් බෙදුවාම එක අවුරුද්දක ක්ෂය වෙනවා 360ක්. එකෙන් 12න් එකක්. නේද? ඒතර තවදුරටත් ගියොත් 360න් 360 කියන අවුරුද්දක ක්ෂය එකෙන් 12න් එකක්. එහෙනම් මාසයේ ක්ෂය කීයද එන්නේ? 30යි. 360 කියන අවුරුද්දකට. ඒතර අවුරුදු 12න් බෙදුවාම එක මාසයේ ක්ෂය කීයද? 30යි. 30වත් 12ක් තමයි 360 නේ. අප්‍රේල් මාසයේ ක්ෂය වීම මේ යන්ත්‍රයේ ක්ෂය වීම 30යි. යන්ත්‍ර ක්ෂය කොහටද දාන්නේ? නිෂ්පාදන පොදුකාර වියදමක් වශයෙන් දාන්න යන්ත්‍ර ක්ෂය වීම.
යන්ත්‍රශය නිෂ්පාදන පොදුකාර වියදම් වල 30යි. ඒක බැර වෙන්නේ කොහටද? යන්ත්‍ර සමුච්චිත ක්ෂය කිරීම බැර. සමුච්චිත ක්ෂය යන්නේ කොහටද? මූල තත්ත්ව ප්‍රකාශනයේ දේපල පිරිත උපකරණ. ඒ කොටස අපෙන් අහලා තියෙනවනේ. පෙන්නමු ඒක. දේපල පිරිත උපකරණ අපෙන් අහලා තියෙනවනේ. මම දන්නවා යන්ත්‍ර පිරිවැය දහස්නේ පිරිවැය 4000යි අඩු කළා සමුච්චිත ක්ෂය. සමුච්චිත ක්ෂය කියන්නේ දැම්ට ක්ෂය කළේ මේ මාසෙ විතරයිනේ. මේ මාසෙ ක්ෂය කළා කීයක්ද? 30ක් නේ. මේ මාසෙ ක්ෂය වීම 30යි. ක්ෂය කිරීම මාර සමුච්චිත ක්ෂය බැරනේ. එහෙනම් දේපල පිරියත් ධාරණගේ කීයද? 3970යි. ධාරණගේ. යන්ත්‍රයේ ධාරණගේ 3970යි. එක යන්ත්‍රයක් විතරනේ තියෙන්නේ නේද? කොහොම තමයි මූල තත්ත්ව ප්‍රකාශනය පෙන්වන්නට වෙන්නේ. හොඳයි. ඊට පස්සේ බලන්න දැන් අපි ගැළපිලි සියල්ලම කරලා අවසන්ද නැහැ. 7 වෙනි ගැළපිලත් කරලා ඉවරයි. 8 වෙනි එක නෙමෙයි පහලින් තව තොරතුරක් තියෙනවා. මාසයේ අවසානයේ තොග ශේෂයන් මෙහෙමයි. අමුද්‍රව්‍ය තොගේ 300යි නොනිමි 80යි නිමි භාණ්ඩ 100යි. මේවා දාගන්න නිෂ්පාදන කිරීමට හා වෙළඳ කිරීමට. අවසාන අමුද්‍රව්‍ය තොගේ 300යි නිෂ්පාදන කිරීමට දාගන්න 2016 4.30 තොගය අමුද්‍රව්‍ය තොගයනේ 300ක් අඩු කරන නිසා වරහන් තුල දාගන්න කොනේ තිරු දාමුනේ අඩු කරන නිසා වරහන් තුල දාගන්න. ඊළඟට අමුද්‍රව්‍ය තොග 300 නොනිමි තොගේ තියෙනවා 80ක්. නොනිමි තොගේ දාගන්න නිෂ්පාදන කිරීම නොනිමි ගලපන තැන අවසන් තොගය වශයෙන් 2016 4.30 තොගය. ඇයි මේ ආරම්භක තොග නැත්තේ? ආරම්භක තොග තියෙන විදියක් නැහැ නේ. ව්‍යාපාරේ පටන් ගත්තේ මේ මාසෙනේ. සාගත තොග විතරයි කෙලිම කොනේ තිරු දැම්මත් කමන්නේ 80ක්. නොනිමි තොගේ නේද? අවසන් නිමි තොගේ තියෙනවා 100ක්. නිමි තොගේ දාගන්න වෙළඳ කිරීමට වෙළඳ කිරීමේ අග තොගය වශයෙන් විකුණු පිළිවෙලට 2016 අප්‍රේල් 30 නිමි භාණ්ඩ 100ක් වරහන් තුල. පැහැදිලිද? හොඳයි. ඔන්න අපි එම ගැළපීමේ තියෙන තොරතුරු වාර්තා කළා. දැන් සියලුම තොරතුරු වාර්තා කළ ඉවරයි නේද? මේ අභ්‍යාසයේ අපිට දීලා තිබුණු සියලුම තොරතුරු ඒ වගේම ගැළපීම් නිසියාකාරව අපි වාර්තා කරලා අවසానයි. දැන් අපිට තියෙන එමනම් ප්‍රවේශමෙන් එකතු කිරීම කරගෙන නිෂ්පාදනය කිරීම ඉඳන් පටන් අරගෙන දැන් ඊට කලින් මේ ගිණුම් වල තිබෙන ශේෂයන් මාරු කරන්න වෙනවා. රජ ගිණුම් වල ශේෂයන් පියවීම සටහන් වලින් හෝ තුලනය කරලා හෝ අපිට මේ තැන් වලට ඉදිරිපත් කරන්න වෙනවා. බලන්න එහෙමනම් රජ ගිණුම් කීයක් තිබ්බද මෙතින්? විකුණුම් ගිණුම අත්පර විකුණුම් 6000යි ණයට විකුණුම් 12000යි සම්පූර්ණ විකුණුම් තියෙනවා 18000ක්. මේක මාරු කරන්න ආදායම් ප්‍රකාශ නිෂ්පාදන ආදායම් ප්‍රකාශන නේද? 18000යිනේ. ඒක පියවීම සටහනක් වගේ මාරු කරන්නේ නේද? ආදායම් ප්‍රකාශනය. එතන ආදායම් ප්‍රකාශනය බැර කියන්නේ වෙළඳ කිරීම උඩින්ම එනවා විකුණුම් කියලා නේද? වෙළඳ කිරීම උඩින්ම එනවා විකුණුම් කියලා. විකුණුම් 18000ක් ආව නේද? ඔන්න විකුණුම් මාරු කළා. ඊළඟට තිබෙනවා ඊළඟ ගිණුම ණයගැති පාලන ගිණුම. හරශේෂය 12000යි බැර තියෙනවා මුදල් ලැබීම් ආපසුම් බොල්ලයක් අපහැරීම. මේ ගිණුම තුලනය කරලා නේ ගන්න දාගන්න ඕනේ ශේෂ මුල තත්ත්ව ප්‍රකාශනයට. මුල තත්ත්ව ප්‍රකාශන අපෙන් අහලා නැහැ. 12000න් අඩු වෙන්න ඕනේ. මේ ගණනේ 0.0යි 5.8 10ක් ඉදිරි 3යි 9200ක් නේ 2800ක් අඩු වෙන්න එපා. පහළට ගෙන ශේෂය. ඒතර වර්ෂයේ අග ණයගැති වෙනවා 9200ක්. ණයගැතියන් දාන ස්ථානය අපෙන් අහලා නැහැ නේ. මුල තත්ත්ව ප්‍රකාශයෙන් අහලා තිබුණේ දේපල පෙරේත උපකරණ ඉදිරියට ගෙවු වියදම් හිමිකම එච්චරයි. මේ ඉලක්කම දාන තොරතුරු ස්ථාන අපෙන් අහලා නැහැ. ඊළඟට තියෙනවා
අමුද්‍රව්‍ය ගැනුම් කිරීම. අමුද්‍රව්‍ය ගැනුම් කිරීම කාටද යන්නේ? නිෂ්පාදන කිරීමට යන්න එපා. බලන්න කීයද කියලා? 9300ක් තියෙනවානේ. අත්පෙර ගැනුම්, පැට ගැනුම්, අත්තිකාරම් වලින් ලව් කිරීම මාරු කිරීමනේ 9300යි. මේ 9300 මෙතනින් මාරු කරන්න ඕනේ නිෂ්පාදන කිරීමට නේද? නිෂ්පාදන කිරීම. එතන බැර නිෂ්පාදන කිරීම හර 9300 නිෂ්පාදන කිරීම හර කරන්න ආරම්භක නැහැනේ ගැනුම් කියලා දාගන්න. හොඳට ගැනුම් 9300යි. කොනේම තිරුළු දැම්මත් කමන්නේ වෙන තීන් දමනක්වත් නේද? ගැනුම් වලට සම්බන්ධ ගැලපෙන්නේ නැහැනේ. දැන් කොනේම තිරුළු දැම්මත් කමක් නැහැ. ඊළඟට නැහිමි පාලන කිරීම තුලනය කළ ගන්න ශේෂය 8000ක් තියෙනවා. 800ක් ගෙවලා තියෙනවා. තව ගෙවන්න තියෙන 7200ක්. ඒ කියන්නේ මුල තත්ත්ව ප්‍රකාශන ජංග වගකීම් අපෙන් අහලා නැහැ. ඊළඟට අත්තිකාරම් ගෙවීම කිරීමත් තුලනය කරන්න මේක ශේෂ පත්‍රයට යායුතු කිරීමක් 300ක් ගෙවලා තියෙනවා. 100ක් පමණයි ගැනුම් වලට හිලව් වෙන්නේ. ඉතිරි 200 නැවතත් අපිට ජංගවත් කමක්. පහළට ගෙන ශේෂය ඉදිරියට ගෙන ශේෂය 200. මේක අපි ජංගම වත්කම් වල තමයි ඇතුළත් කළ යුතු වන්නේ. හොඳයි. දැන් අපි මේ ගිණුම් පහම ප්‍රතිඵල යායුතු ස්ථාන වලට අපි මාරු කළා නේද? හරි. දැන් අපිට තියෙන එහෙමනම් ඊළඟ අවසන් පියවර තමයි දැන් ලෙජ ගිණුම් පහ හරි. දැන් එහෙනම් අපිට නිෂ්පාදන කිරීමෙන් නිෂ්පාදන පිළිවෙල ගන්නට ඕනේ. වෙළඳ කිරීමෙන් ලාභාලාභ කිරීම නැත්නම් ආදායම් ප්‍රකාශයෙන් ලාභය ගන්නට ඕනේ. ආරම්භක තුනක් ගැනුම් තියෙනවා. අවසන් තුනේ 300 අඩු වුණාම එතන පාරිභෝජන ද්‍රව්‍ය පිළිවෙල 9000ක් එනවා. මේ තමයි පාරිභෝජන ද්‍රව්‍ය පිළිවෙල 9000ක් එනවා. ඒකට යන්ත්‍ර ක්‍රියාකාර වේතන 400 එකතු කරන්න. එතන 9400ක් එනවා. මේ 9400 තමයි ප්‍රාථමික පිළිවෙල වෙන්නේ. ලියමු ප්‍රාථමික පිළිවෙල නිෂ්පාදන පොදුකාර වියදම් ගන්නට ඕනේ. නිෂ්පාදන පොදුකාර වියදම් තියෙනවා 4ක්. මේ 4 එකතුව ගන්න 980ක් තියෙනවා නේද? 980යි. 980 9400 එකතු කරන්න 0යි 8යි 9යි 13යි 10380යි. නොනිමි ගැලපීම කළාම 80 තුන 10300යි නිෂ්පාදන නිමි භාණ්ඩවල නිෂ්පාදන පිරිවැය. අපි කියන නිමි භාණ්ඩවල නිෂ්පාදන පිරිවැය. වෙනදකට මාරු කරන්න එපා නේද? අපි ලියමු නිෂ්පාදන පිරිවැය. වෙනද ගිණුමනේ. වෙනද මාරු කරන 10300 නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය 10300 නිෂ්පාදන කිරීම බැර වෙනද ගිණුම හර. වෙනද ගිණුමේ ආරම්භ උඩින් දාගන්න විකුණුම් පිරිවැය යටතේ නිෂ්පාදන පිරිවැය කියලා ඉතින් මේ විකුණුම් පිරිවැයට දාන්න නිෂ්පාදන පිරිවැය. ඊට 10300යි. දැන් නිෂ්පාදන කිරීම වැඩ හරි. ඊට පස්සේ තියෙන්නේ වෙළඳ කිරීම නේද? වෙළඳ කිරීම විකුණුම් තියෙනවා 18000ක් ආපසු එම් තියෙනවා 500ක කඩු ක්‍රම 17500යි. 10 වලින් ඔක්කොම ඉන්නේ. නිෂ්පාදන පිරිවැය තියෙනවා 10300ක් අවසන් නිමිතෝගේ තියෙනවා 100ක්. ඒ කඩු ක්‍රම විකුණුම් පිරිවැය තියෙනවා 10200ක්. 10200 10500 අඩු කළාම වෙනවා දල ලාභය. දල ලාභය කීයද බලන්න 0.0යි. පහෙන් දෙකක් ගියම 3යි. 7300ක් වෙනවනේ. දල ලාභය 7300යි. 7300 අඩු කරන්න තියෙන වියදම් දෙකක් පරිපාලන වියදම් තියෙනවා බොල් ණය තියෙනවා. ඒ වියදම් දෙක පමණයි ගණනේ තිබුණේ ආදායම් ප්‍රකාශනට යන වියදම් දෙක එකතුව 500යි. 500 අඩු කළාම වෙනවා සුද්ධ ලාභය 6800යි. මේ තමයි සුද්ධ ලාභයනේ. මේ ඉස්සලා පුත්‍ර දල ලාභය. දල ලාභය 7300 6800 නේ සුද්ධ ලාභය.
සුද්ධ ලාභය 6800යි. ප්‍රශ්නේ තුන්වෙනි කොටසට උත්තරෙත් හරි. පළවෙනි කොටස උත්තරේ හරි, දෙවෙනි කොටස පළවෙනි කොටස රජ කිරීම 5, දෙක නිෂ්පාදනය කිරීම 3 ආදායම් ප්‍රකාශනය. හතරවෙනි කොටස බලන්න. අප්‍රේල් 30 දිනට ශේෂයන්. දේපල පිරිත උපකරණ ශේෂය හරි. මෙච්චරයි ඉන්නේ. ඉදිරියට ගිය වියදම් දෙකයි තියෙන්නේ. මේ දෙක එකතු 410,000 වලින් හිමිකම. හිමිකමට එන්නේ මොනවද? ප්‍රාග්ධනය, ලාභය ගැනලි. මේ ගණන් ගැනලි තිබුණේ නැහැ. ප්‍රාග්ධනය හා ලාභය එනවා. මුලින්ම දානවා ප්‍රාග්ධනය. එකතු කළා සුද්ධ ලාභෙනේ. බලන්න ප්‍රාග්ධනය කීයද කියලා? උඩින්ම තිබුණ ගාන පටන් ගන්නකොට තිබ්බ නේද? ප්‍රාග්ධනය කීයද කියලා නේද? ඉතින් ප්‍රාග්ධනය පටන් ගන්නකොට කිව්වේ දිනුත ඔහුගේ ඉතිරිකත් මුදල් වලින් රුපියල් 10 වලින් 900ක් නේ. 900ක් ආයෝජනය කරලා ව්‍යාපාරය පටන් ගත්තා. එහෙනම් ප්‍රාග්ධනය කීයද? 900යි. ප්‍රාග්ධනය 900යි. ලාභයත් අපි දැන් හොයාගත්තානේ. ප්‍රාග්ධනය 900යි ලාභය කීයද? සුද්ධ ලාභය අපි දැන් හොයාගත්ත 6800යි. හොඳයි ගන්න. ප්‍රාග්ධනය කියන තැනට රුපියල් 10 වලින්නේ උඩින් ලියලා තියෙන 10 කියලා 900යි. ලාභය 6800 10 වලින්. එහෙනම් හිමිකම තියෙනවා 7700ක්. කාලච්ඡේද අවසානයේ අයිතිකරුගේ හිමිකම තියෙනවා 7700ක් නේද? මේක මේ ඊළඟ කරන්න ඕනේ 7700 හිමිකම නේද? හරි. ඔය තමයි ඔය අභ්‍යාස සඳහා වන පිළිතුර. දැන් බලන්න පිළිතුරු අංක 1 ඉඳන් අපහු දැන් අහලා තිබුණේ එක මේ ලෙජර් ගිණුම් වර්ග 5 අපි 5 හදුවා විකුණුම් ගිණුම ණයගති පාලන ගිණුම අමුද්‍රව්‍ය ගණුම් ගිණුම නහිම් පාලන ගිණුම අත්තිකාරම් ගෙවීම් ගිණුම. හරිනේ? ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නෙන් අපි අහලා තිබුණේ නිෂ්පාදන ගිණුම. නිෂ්පාදන ගිණුම් පිරිවැයව 10300ක්. තුන්වෙනි ප්‍රශ්නේ අපි අහලා තිබුණේ ආදායම් ප්‍රකාශනය. ඒක දල ලාභයව 7300ක්, සුද්ධ ලාභය 6800යි. හතරවෙනි ප්‍රශ්නේ අහලා තිබුණේ අවසාන ශේෂයන් දේපල පිළිත උපකරණ 3970 10 වලින් ඉදිරියට ගිය වියදම් 410යි 10 වලින් හිමිකම 10 වලින් 7700යි. එච්චරයි ප්‍රශ්නෙට අහලා තිබුණේ උත්තරේ. නේද? එහෙමනම් ඔය අභ්‍යාසයත් එක්ක අපි නිෂ්පාදන ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීම කියන පාඩම ඉතින් අපි අවසන් කරනවා. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා දැන් අපි වරින් වර ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් කරනවා. ඒතර අපි දැනට ආදර්ශ ප්‍රශ්න පත්‍ර 4ක් අපි සාකච්ඡා කරලා තියෙනවා. එක් එක් පාඩම් අවසානයේදී අපි ඊළඟ පාඩම් එකකේ තුලින් පාඩම් අංක 5 ගිණුම් කරන සංකල්ප, පාඩම් අංක 6 කේවල ස්වාමි ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශ පිළිවෙල කිරීම, පාඩම් අංක 7 තම 7 වෙනි එකකේ නිෂ්පාදන ගිණුම මේ පාඩම් එකක 3 අලලලා ආදර්ශ ප්‍රශ්න පත්‍රය කරන ප්‍රශ්න 50ක කෙටි ප්‍රශ්න පත්‍රය හා බහුවන ප්‍රශ්න පත්‍රය. අපි ඊළඟ එකකින් සාකච්ඡා කරමු.